හොඳයි ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි තවත් සෙනසුරාදාවක් අපිට පැය කමාරක් පමණ කාලයක් නැතයිටත් වඩා ලැබෙනවා ධර්ම සාකච්ඡාවක් සඳහා අපි ඒ සඳහා ආරම්භයේදී අද මම හිතන්නේ දිනචරියාව කියවන තියෙනවා අපිට ඒකේ සම්ප්‍රදාන කුල සභාවාරය ආරම්භ කරලා අපි ගාවට යනවා සංගීති සූත්‍රයේ චතුක්ක නිපාතේ අද නියමිත මාතෘකාව ඉදිරිපත් කරගන්න ඒ කාරණා දෙකටම එවනත් අය ඉදිරිපත් කිරීම දෙකටම අපි ධාතුනේ කුටිය ගරු ධම්ම සුබද්ද ස්වාමීන් වහන්සේගෙන් ආරාධනා කරනවා අපි ආරාධනා කරමු ඉස්සලා දිනචරියාව කියවලා අපිට සභාවාරය ආරම්භ කළ දෙන විදියට අවසරයි ස්වාමීන් වහන්සේ යෝගාවචර දිනචරියාව නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුමිහිරි නිවන් සැපතෙන් සැනසුණු කැමැති දිවිපුදා සසුන්ගත යෝගාවචරයා විසින් ඒ උතුම් අර්ථය සිදු කර ගැනීම තමාගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබාගත යුතුය. අරුණට පළමුව අවදි වීම නොගිලන් සෑම දෙනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හි යෙදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු වටන, ඇදුරු වටන, ගිලන් වැඩිහිටි වටන යන ආදීහි සුදුසු කල්හි යෙදී රිසිනම් හීර්දන් කිස සඳහා බොජුන් හලට ගොස් නොපමාව එහි වත් සපයා සිය කුටියට යා යුතුය. බණ දහම් පුහුණුව සිරුරු පිළිදැගුම් බවුන් ඇය නියත කිසෙහි යෙදී පිඬු සඳහා ගෙඩිය දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙවූ පාත්‍රයේ තවිකෙහිලා තැන්පත් කොට තැබිය යුතුය. පිණ්ඩපාතයේ සඳහා ගෙඩිය හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු ධරා කමඨහන් ගත් සිටින් නියමිත තැනට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්හල අසලදී මෙත් කමඨහනින් යුතුව පිඬු පිනිස හැසිර පිඬු පිළිගෙන පෙරලා එන කලද කමඨහන් නොහැර ආයුතු වොජුන්හල වත්සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්හි යෙදී පිරිවැසුම් නැතොත් ඉතුරු කාලයද භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස 5ට පමණ වත්පිළිවෙත්හිදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා රිසිනම් ගිලන් පසකිස සාදා පිරිසිදු සිතින් Taman වසන කුටියට යා යුතුය. පෙරයම අවසන් වනතුරු පිරිවහන බණක් නැතොත් කමඨහනින් කල් ගෙවා අලුයමට පෙර අවදි වෙමි සනටුහන් කොටගෙන රෑ 10ට නිද්‍රෝපගත විය යුතුය. තමාගේ දිනපතා සියලු වැඩ සනටුහන් කොට ගියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇදොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්ම දේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයෙකු බව සිහියේ තබාගෙනම ඒ කාලය සිහිනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් එයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඊරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහල කරන මගක් වන හේයින් නියම ශ්‍රමණාකල්පය රහසත් එලිපිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයාට සුදුසුය. එබඳු දේහිදී ශාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්පය යන මේවා නොබිඳෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැතහොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතුය. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන්හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනෙකෙකුට හිරිහැර වනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුයකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපන්කම් හොවා දැක්වීමෙක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම් කිසි උපක්ලේශයක් පහළවන විට එය නුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නගා එබඳු උවදුරු මැඩලීමට සමතෙකු විය යුතුය. බහැර පිරිසිදුව නිතර රැකගනිමින් දස ධම්ම සූත්‍ර ආකංඛේය අසූත්‍ර ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසුදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය.
සංඝයාගේ කුදුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසිදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකෝ පැමිණෙන පැවිදි පින්වතුන්ට වත් දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාසේම සංවා සාරහ නොවන්නන්හා ගැටීම ගුණ පරිහානියට හේතු වන වගද තදින් සිතට ගත යුතුය. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමීය කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය. වත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන සැටි උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාර වන බව සලකා වත්ත සම්පන්නෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණයේ ඉක්ම කෙරෙන ලියුම් ගනුදෙනුවද යෝගාවචර තත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතයේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමයේ හේයින් පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන පෞත්‍රි පත්‍ර අසලටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතටද එකගව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් ඒ ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවචර දිනචරියාවයි. අපි යනවා අදට නියමිත සංගීති සූත්‍රයේ අද නියමිත මාතෘකාව චතුක්ක නිපාතේ මතු කරගන්න. අවසරයි ස්වාමින් වහන්සේ. දීඝනිකාය පාටික වර්ගයේ සංගීති සූත්‍රයේ චතුක්ක නිපාතය 386 පිටුව. අත්තිකෝ ආවසෝ තේන භගවතා ඥානතා පස්සතා රහතා සම්මා සම්බුද්ධේන චත්තාරෝ ධම්මා සම්මදක්ඛාතා තත්ත සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යත ඉදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමේ චත්තාරෝ. එවත්නි දන්නා වූ දක්නා වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද සතර ධර්ම කෙනෙක් ඇත. එහි මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වනු පිණිස චිරස්ථායී වනු පිණිස සියලු දෙනා විසින්ම සමගව ගැයිය යුතුය. විවාද නොකළ යුතුය. එය බොහෝ දිනාට වැඩ පිණිස බොහෝ දිනාට සුව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර සතර ධර්මයෝදයත්. චත්තාරි පඤ්ඤ ව්‍යාකරණානි ඒක සංඛ්‍යා කරණීයෝ පඤ්ඤෝ පටිපුච්චා ව්‍යාකරණීයෝ පඤ්ඤෝ විභජ්‍ය ව්‍යාකරණීයෝ පඤ්ඤෝ ඨපනීයෝ පඤ්ඤෝ. ප්‍රශ්න ව්‍යාකරණ සතරක ඒකාන්තයෙන් විසඳිය යුතු ප්‍රශ්නය, පිළිවිස විසඳිය යුතු ප්‍රශ්නය, බෙදා විසඳිය යුතු ප්‍රශ්නය, වරහන් ඇතුලේ නොවිසඳා තබාලිය යුතු ප්‍රශ්නයි. ඒක කරන්න තියෙන සෝන. ආයෙත් පාලි වචන කියන්නේ ඒකාන්ත ඒකං සංඛ්‍යා කරණීයෝ පඤ්ඤෝ. ඒකං සංඛ්‍යා. ඒකං අනේ සමයි. ඒකංස ව්‍යාකරණීයෝ පඤ්ඤෝ. අකුරු කීයක් අබන්නුනාද? ඒකංස ව්‍යාකරණීය. අනිත් එක පටිපුච්චා. පටිපුච්චා ව්‍යාකරණීය. ඒක විභජ්‍ය. පටිපුච්චා ව්‍යාකරණ. ඒක විභජ්‍ය. එහෙමයි. ඔව්. විභජ්‍ය ව්‍යාකරණ නෙවෙයි විභජ්‍ය. විභජ්‍ය ව්‍යාකරණීයෝ පඤ්ඤෝ. ඨපනීය. ඨපනීයෝ පඤ්ඤෝ. ඒකට මේ ධර්ම සාකච්ඡාවකට හොඳයි මාතෘකාව. ඒ කියන්නේ මේ අද විතර මං හිතන්නේ එච්චර මේ වාද කරන යුගයක් තියෙනවා කියලා. ඒ තරම්ම මොනවා කිව්වත් වාද කරනවා. හොඳම දේ කතා නොකර ඉන්න එක තමයි. ඒකට ඔය මොන එකක්වත් නැහැ. නමුත් මේ දරුවචන්නාංශේ දේශනා කරන්නේ මම කවදාකවත් ලෝකයේත් එක්ක ගැටෙන්න යන්නේ නැහැ. ඒකට ලෝකයා මෛත් එක්ක ගැටීම කවදාවත් නතර වෙන්නේත් නැහැ කියලා. ඒක හරිම අසාධාරණ යෝජනාවක් ප්‍රකාශයයි. බුදුහාමුදුරු ගැටෙන්නේ නැත්නම් ලෝකයා බුදුහාමුදුරුත් එක්ක ගැටෙන්න බෑනේ. නැත්නම් ඒක පැහැදිලිව කපලා කියනවා. මම කිසිම දාසක ලෝකයේත් එක්ක ගැටෙන්නේ නැහැ. ඒත් ලෝකයා මෛත් එක්ක ගැටෙන එක නතර වෙන්නේත් නැහැ කියලා. ඉතින් සම්මා සම්බුදුරජාණන් වහන්සේක නැත්නම් ඒථා විශාල මේ සබ්බඤ්ඤුත ඥානයක් තියෙන කෙනාට එහෙමනම් අනික් කටපුච්චානන් තියෙන කට්ටියට මේ භාගයට තැම්පිච්ච අලවලට කතා කරන්න දෙයක් නැහැනේ. ඉතින් ඒකට තමයි මේ ජනමාධ්‍ය ইনফরমේෂන් ටෙක්නොලොජි උදව් කරන්නේ. ඒ නිසා හැම රිලෙවෙක් අතරම දැලි පිහක් දීලා තියෙනවා. ඉතින් කපනවා හිට කපා ගන්නවා මෙහෙත් කපා ගන්නවා මොන තාලෙන්වත් විශ්ලන්න බෑ. ජනාධිපතිතුමා කියනවා මීට පස්සේ කිසිම ජනාධිපතිවරයෙකුට ආණ්ඩුවක් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ තරම්ම මේ සෝෂල් මීඩියා
ඒ කට්ටියන් ප්‍රශ්න අරගෙන ඒගොල්ලෝ විසඳලා දීලා හෙට වෙනකොට ඒක සම්පූර්ණ බොරු වෙලා. මේ ප්‍රශ්නයක් නෑ. ඔය තාම YouTube එකේ තියෙනවා. බලන්න පුළුවන්. මේ වෙලාවේ දැවෙන ප්‍රශ්නයක් විදිහට එළියට දාලා ඒකාන්ත ව්‍යාකරණීය මේක රජ විසින් අනිවාර්යයෙන්ම විසඳිය යුතුයි. කතා කරන්න දෙයක් නෑ. බලන්න රජෙ මොකක්වත් කරන්නේ නෑ කියලා. ඔන්න ඊගාවට කතා. ඊට පස්සේ පටිපුච්චා දාලා බලනවා. ඇත්ත වශයෙන් බැලුවා නම් ඊයම කෙරුවා නම් හොඳයි. තාමත් නෑනේ. ප්‍රශ්න ගණන් ගත්තෙත් නෑ. අපි වීඩියෝ බැලුවට හදන්නෙත් නෑ. දැන් සාකච්ඡා කරුවොත් මොකද කරන්නේ කියලා මේ පටිපුච්චාවට නිකන් එන්න බලනවා. ඉතින් ගහලා බෑනේ අම්මගේ තනින්වත් කිරි ගන්න. තනිය පොඩ්ඩක් ඉතින් අත ගහලා අර එහෙම කරලා කිරි එන්න ක්‍රමයක් එපායි. එහෙම එකක් නෑ. ඒ පටිපුච්චා ක්‍රමයට එනවා දෙවෙනියට. ඒකට අර යකා ණයට පෙරල ගහලා වරද්දාගෙන ඉවරයි. ඉතින් ඊට පස්සේ එනවා මේ විභජ්‍ය බෙදා දක්වනවා. මේක ආර්ථික ප්‍රශ්නයක්, මේක දේශපාලන ප්‍රශ්නයක්, මේක සමාජ ප්‍රශ්නයක්, මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ කියලා. ඒතකොට අස්සයා ගිහලා ඉවරයි ඉස්තාලේ වහනකොට අන්තිමට තපනීය වෙනවා වැඩේ කතා කරලා වැඩක් නැහැ. වෙන්න ඕන දේ වෙලා ඉවරයි. ඉතින් අපේ මේක සාමාන්‍යයෙන් නම් දැන්ට කියන්නේ 1970ට ඉස්සෙල්ලා ඉපදිච්ච කට්ටියට පුදුමාකාර විචිත්‍ර ලෝකයක් තියෙනවා. 70ට ඉස්සෙල්ලා කොච්චරද මේ අද වෙන දේ ගැන කියලා තිබ්බා. මේ යන කෑමෙන් බලට ගෙවන්න වෙනවා. මේ තරම මහ පොළොවේ තියෙන මේ බරලෝහ උඩට අරගෙන මේ ලෝහ තියෙන ඔක්කොම වස්තු විනාශ කරලා ඉදිරි ජනතාවටත් ණය වෙලා. දැන් ලංකාවේ හිටේ උපදින එකත් ලක්ෂ 67ක් ණයයි. ඒ තරම් කාලා තියෙනවා අපි. අපි ඒකල මහා ලෝකෝට කියනවා අපි මහා මාර්ග හැදුවා, තට්ටු පෙච්චර බිල්ඩින් හැදුවා. අර මේ ඔක්කොම කරලා තියෙන අය. ඉතින් ඒක පෙන්නකොට කියනවා අපි විතරක් නෙවෙයි ඇමරිකාව අවුරුදු 18ක් නොකා හිටියත් ඇමරිකාව අදාරන් තියෙන ණය ගෙවන්න බෑ. ඊට ගියාම මොකද්ද හැම ගෙදරක් ඉස්සරහම කාඩ් දෙන්න නැතර කරලා ලස්සන කෙල්ල 3-4 දිනක් ඉන්නවා. සෙල්ලම් ඔක්කොම තියෙනවා. අපේ අප්පච්චි කිව්වේ ණයයි දෙකම එකයි කියලා. ණය ගත්තත් එකයි ණයත් එකයි. කවවම කවදාකවත් පොතකට සල්ලි බඩුව ගන්න දෙන්නේ නැහැ අප්පච්චි ඉන්න කාලේ. අතේ සල්ලි තියනවා කියලා අරනවිලා කාපන්. ඒකමුත් කීයක් හරි හාරියට එකට ගහලා තියාගනි. ඒක ලෙවල හැදෙනවා මිසක් එන්න තියෙන සල්ලි වලටවත් එහෙම නැතුව මේ පොතට ණය බඩුව අරගෙනවත් හරියන්නේ නැහැ. කද්දාකවත් හරියන්නේ නැහැ. ඉතින් ඒ ක්‍රමයේ කරන කවුරක්වත් නැහැ අද. ඉතින් ඒ නිසා 70ට කලින් උපදිච්ච කට්ටියට බලන්න දෙයක් තියෙනවා. පේනවා. මේ යන හැටි. ඇහින කියන දේවල් අපිට අල්ලාද ජනක නෙවෙයි ඇසුඩ යන සයිස්. ඒවයි කලින් කියලා තිබුණ දේවල් එකක්වත් මේ නොවිය යුතු දේවල් නෙවෙයි වෙනම මේ ප්‍රමාණි දන්නේ දැන් උනත් රට ඇරියොත් කරන්නේ පාටි දාන එකයි බයිලා කිය ඉන්න එකයි නටන එකයි ඒකට වෙලාව නැති වෙලා තියෙනවා. එහෙම නැතුව මේ ගොවිතැනක් බදක් කරන්න අමුඩි ගහ ගන්න වෙලාවක් නැතිකම වෙලා නැහැ. ඉව නෙවෙයි කරන්නේ රට ඇරපු ගමන් මේක කරන්නේ. ඊට පස්සේ ආයෙත් නටනවා අලුත් කොරෝනා වෙරයිටි එකක් එනවා අලුත් කමෙඩි එක පැතිරෙනවා নানা ප්‍රකාර දේවල්. ඊට පස්සේ ඒක ලොකු කරලා වෙනම ප්‍රවෘත්ති හදනවා. හරියන්නේ නෑ ක්‍රිකට් මැච් එකක් දෙකක් නැත්නම් ක්‍රිකට් එක ගහුවා ඔක්කොම ඉවරයි. ඒක මැච් එකක් ගහපු ගමන් ආරව සේරම ඉවරයි. ඔන්න හායි හුයි ගාගෙන ජීවත් වෙනවා. ඉතින් ඒක නිසා මේ ඒකාන්ත ව්‍යාකරණ ප්‍රශ්න වර්ගයක් තියෙනවා. මිනිස්සු ඇයි මේ ඉපද ලෝකෙට ඉපදෙන්නේ ඇයි? මොකටද මේ කරන්නේ? කවුරක්වත් ඒ වහන්න යන ලෝක අහන මේ ලෝකෙ ඉපදුනේ මොකටද? අපි කවුරක්ම සාකච්ඡා කරන්නේ නැහනේ. අපි කට්ටිය එකතු වෙලා මේ බලමුකෝ. ඉතින් බුදුහාමුදුරෝ දේශනා කළ තුනෝ දැන් ওই සාකච්ඡා කරන ප්‍රශ්න වල මාතෘකා ටික දීලා මේවා සාකච්ඡා කරුවොත් පිස්සු හැදෙනවා. ඒකාන්ත උම්මත්තකයි. ඊව බුදුජානකසේ තපනීය වශයෙන් තිබ්බ ප්‍රශ්න. මේ දැන් ඉන්න කට මැද දොඩවන කට්ටිය මයි කතක් කරපහක් මෙහෙම ඉස්සරහට ආවොත් අමුතුම වේශ නිරූපණයක් එන්නේ. ඒකට කියන්නේ සංඝයාට කියන්නේ වොයිස් කට් නිකාය කියලා. ඒකට ඒ වොයිස් කට් එකක් දෙන්න තු මොකක්වත් කරන්න බෑ. ඉතින් ඉන්නේ අර නම් ගහපු මයික් ටිකක් ඉස්සර ඉඳගත්තාම ලෝකේ පාලනය කරන මට්ටමක් තියෙනවා. ඊට පස්සේ පඤ්ඤාභ්‍යාකරණ කියලා කියන්නේ තව කෙනෙක් අහන ප්‍රශ්නකට කටවැදගෙන ඉන්නේ නැහැ උත්තරයක් දෙනවා. නමුත් සරුවචාන්සේ ඉඟි කරලා තියෙනවා කිසිම කෙනෙකුට සරුවචාන්සේගේ ප්‍රශ්නයක් අහන්න තේරෙන්නේ එයා අහන්නේ එයාගේ බොක්ක පුරව ගන්න ප්‍රශ්නයක්. සරුවචාන්සේට ගැළපෙන ප්‍රශ්නයක් දන්නේ නිසා සරුවචාන්සේ නිර්මිත බුදු කෙනෙක්ම වාගෙන තුවටක සූත්‍ර නැත්තම් මේ කියනවා පාරායන වර්ගයේ සහ අටක වර්ගයේ සූත්‍ර දේශනා කරලා තිනවා බුදු කෙනෙක් ප්‍රශ්නයක් අහනවා. ගිහියෙකුට තේරෙන්නේ නැහැ ගිය අහන්නේ මිනිහා බබා ළමයි දුවට ළමෙක් හම්බෙන්නේ කොහොමද කියලා.
එයා පිරිත් නූලකට ගහනකොට වම් අතේද දකුණු අතේද? ඕක තමයි ඒගොල්ලෝ අහන ප්‍රශ්න. ඉතින් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ බබා ලම්බෙන්න නෙවෙයි. නිසා තව බුදු කෙනෙක් එන්න ඕනේ ප්‍රශ්නයක් අහන්න. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ යාට ප්‍රශ්න කියනවා. ඔබට මෙහෙමද මේකද අහන්න ඕනේ ප්‍රශ්න කියලා. කමඨාන් සුද්ධ කරන්න ගියාම බුරුමේ ශාසයෙන් ප්‍රශ්න ලියාගෙන ආයෙසරයක් අහනවා. මට මේක තේරුණා නම් මේකයි වෙන්නේ. එහෙමනම් මෙන්න මේ විදියට අහපන්. ඔය අහන්නේ මොකද්ද තේරුමක් නැහැ. මම ඔබට කියලා දීලා තියෙන ප්‍රශ්නයක් අහන්න ඇති මේ කමඨාන වාර්තා ලියනකොට මොනවද ලියන්නේ? ඔක මම ලියනවනේ මෙන්න මේමයි ලියන්නේ. ඒක හරි වැරදෙන්න පුළුවන්. ඒතකොට සයිඩොත් එක්ක කොමියුනිකේෂන් පටන් ගන්නවනේ. සංනිවේදනය පටන් ගන්න. සංනිවේදනයක් වෙන්නේ නැහැ. හරියට කියවනවා. ඉතින් මට එක පැත්තකින් මම ඉතින් කමටහන් සුද්ධ කරන හැමදාම යනවා නම් ගිහින්නේ දෙකට ට්‍රාන්ස්ලේටර් ගෙන්න ගන්නවා. පහමාර වෙනකන් අර සීට් එකේ හිමින් ඉන්න ඕනේ. හැම කෙනාම ඇවිල්ලා විනාඩි 5කට විතර කතා කරලා යනවා. ඒ කතා කරන්නේත් මේ වමනේ කිරුවා වගේව කතා කරන්නේ. සාරියට නිින්ද යන පුටුවේ. ඉතින් කියනවා මේ ට්‍රාන්ස්ලේටර් පැය ගානට ගෙවනවා. ඉතින් හරියයි බල්ලයි කතාවයි මම මේක කියන්නත් හිතෙනවා මට නොකියන්නත් හිතෙනවා කියලා මේ අනම්මනම් කතා කරගෙන ඉන්නවා තේරෙන්නේ නැහැ. ඒතකොට පඤ්ඤාභ්‍යා කරන වශයෙන් සයිඩෝ දානවා සමහරවිට මේක දාන්න ඕනේ කියලා. ඒකම සුමානිත සරයක් අපිට දුන්නා මේ වගේ ධර්ම සාකච්ඡාවක්. ඉතින් අපි ගිහලා ප්‍රශ්න අහන්නේ මම කවදාකවත් ප්‍රශ්න අහන්නේ මේ සයිඩෝගෙන් අහලා නැහැ අනික් කෙනෙක්ගෙන් අහලා තියෙනවා. මෙන්න මෙහෙමයි ඔය ප්‍රශ්නේ අහන්නේ. ඒකවත් තේරෙන්නේ නැහැ. තේරෙනවා නැති කො නිවන් දකින්න කියලා කියන්නේ බෑ නිවන් දැකලා නැහැ නේ අපි තාම. නැති නිසා ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. ඒක පඤ්ඤාභ්‍යා කරන. ඊට පස්සේ විභජ්‍ය. කපල කොටලා පෙන්වන්න පුළුවන් මේ ප්‍රශ්න මේ ආත්මාර්ථකාමී ප්‍රශ්න. මේක සමාජ සුභසීතිය සඳහා ප්‍රශ්න. මේක දේශපාලන ප්‍රශ්න. මේක ආර්ථික ප්‍රශ්න. මේක සමාජ ප්‍රශ්න. ඌව වැඩක් නෑ. අපිට ඔය ඉවර කරන්න බෑ. අපිට අවශ්‍ය කරන මෙන්න මෙච්චරයි කියලා ප්‍රශ්න බෙදලා දැක්වීමෙන් විභජ්‍යවාදී කමියුනිකේටර්ගේ මේ කුණු බාල්දි ටිකක් තියෙනවා. ඔය කුණු බාල්දියටව දාපන්. මෙන්න මෙච්චරයි වැදගත් වෙන්නේ කියලා. ඒ තව සමහරු කියනවා ඔබ වහන්සේ මම වහන්සේ ගාව පැවිදුණා නම් ඔබ වහන්සේ අනිවාර්යෙන් මේ ප්‍රශ්නට මට උත්තර දෙන්න ඕනේ. නෑ නෑ මම ඔබට එන්න කිව්වෙත් නෑ. ඔබ මට පැවිදුණා කවුද එන්න කිව්වේ? උඹට එහෙම කාට උත්තර හොඳින්න මං කැප වෙලා නෑ. ඒවා බුදුහාමුදුර කියන්නේ නැති ප්‍රශ්න. මොකද හොන කෙනෙක් පුළුවන් ප්‍රශ්නයක් මාර්ගෙන් මෙහෙවල ඉවරලා නොමග යවන්න. ඔයගොල්ලෝ අහලා නැත්නම් අහන්න BBC ගේ ප්‍රශ්න අහන්න ඇති. ඕනම කෙනෙක් අහුවෙනවා. ප්‍රශ්නේ දාන්නේ එයාට ඕන දෙයක් ඒ ප්‍රශ්නකාරයන්ගේ හැටි. මේ මම හිතන්නේ කොතන වුණත් මීඩියා කාරයන්ගේ හැටි. එයා ප්‍රශ්නේ අහනකොට මේවසේ කොටු වෙලා ඉවරයි. ඉතින් මට දෙකක් කියන්න දෙනවා තොපිට විලිලැජ්ජනසි જાතිය ජනමාධ්‍ය කියන්නේ ජඩමාධ්‍යකාරයෝ. කඩප්පුලිකම් වලට අපිව දාගන්න හදනවා මේ වොයිස් කට් වලට ඇවිල්ලා. දන්නේ නැතුව ගියොත් එහෙම බයලජ්ජාව සහිතව අහුවෙනවා. ඉතින් තපනීය ප්‍රශ්න. දන්නේ නැහැ. මොකද බයලජ්ජාවක් මන් දන්නේ නැහැ. මට අදාළ නැහැ. ඉතින් කට්ටිය හිතා ඉන්නවා මයික් එකක් ඉස්සරහට ගියාම අපි සියල්ල දත් වගේ හැම දෙයකටම උත්තර දෙන්න ඕන පිසුද මයික් එකක් ළඟට ආවට අපි සියල්ල දන්නේ නැහනේ. තපනීය ප්‍රශ්න. අද තියෙන ওই ප්‍රසිද්ධ සාකච්ඡාවල් ගත්තොත් අහන ප්‍රශ්න ගත්තොත් සියල්ලම වගේ වැටෙන්නේ ඒ අභ්‍යාගත ප්‍රශ්න නැත්නම් තපනීය ප්‍රශ්න ඇසිය යුතු නැති කාලේන ආස්තිකර ප්‍රශ්න. ඒකට ප්‍රධාන හේතුව IT ටෙක්නොලොජි එක. මේ දුරස්ත ක්‍රම වලට ප්‍රශ්න විචාරක වැඩ පිළිවෙල දාගෙන ඉන්න ඉතින් තපනීය ප්‍රශ්න වගේක් තියාගෙන දැන් මම දවසේ පැය ගාණක් ගත කරනවානේ ඔය මේ කමඨාන් සුද්ධ කරන වැඩේට. ඉතින් ගියාම මම මේ ප්‍රශ්න දැන් හිමීට රිට්‍රීට් ඕගනයිස් කරලා දාලා තියෙනවා. මේ ප්‍රශ්න ඔයගොල්ලෝ කියවන්න කියලා අහන්න ඕනේ නැති ප්‍රශ්නයක් නම් ඒගොල්ලන්ට කියලා දෙන්න මේ භාවනා කරන අය මෙන්න මේ ප්‍රශ්න අහන්නේ මෙන්න මෙහෙමයි ලියන්නේ කියලා. ඔයගොල්ලෝ කරන්නේ නැත්නම් මම ඒ ලියපෙකනට බයින්නේ මම බයින්නේ ඕගනයිස් කරපෙකනට. ඇයි මයිලකට දාන්නේ? මම ගියා 2-3ක් මම හිතන්නේ එකට නැෂුවර් එකට මට මතකයි දලාලාමයි ඉන්නේ. ප්‍රශ්න ගොඩක් එන්නේ. ප්‍රශ්න 4ක් තෝරගන්නවා. ඉතින් ගියාම මෙහි ඉඳලා පයින් වගේ යන්නේ කට්ටිය දසවල මේ සායි බබා බලන්න. ගියාම විශාල මේ අපි හඳුන් කුරු ගහන එක වගේ එකක් තියෙනවා. ඒකට දානවා ප්‍රශ්න ලියලා. ඌ ඇවිල්ලා කල්ලිවල එක ප්‍රශ්නක් තෝරගන්නවා. ඒකට උත්තර දෙනවා. ඔක්කොටම ප්‍රශ්න විසඳනවා. අර හැම ප්‍රශ්නෙට උත්තර දෙන්න ගත්තොත් අර මංසයට කිස් ගන්න උත්තර දෙන්න වෙනවා. මේ ප්‍රශ්න තේරුණත් ලොකු දෙයක්. ඒ මොකද අනිකව තපනීය ප්‍රශ්න. එකම දේ කිව්වත් එයා ඒකම නැවත අහනවා. මේ මට මගේ ක්‍රමයට කියලා දෙන්න. ඔයාගේ තනෙම මට කිරි ඕනේ. ටිට් එකෙන් බෑ, බෝතලෙන් බෑ, තනෙම කිරියල. ඉතින් ඒ කරන්න ගිය මිනිස්සු
ඒ කියන්නේ කමඨාන් සුද්ධ කරන්න යන අයට heart attack හැදෙන්නේ. ඔය සයිකියාට්‍රිස්ලා තමයි ලෝකෙ වැඩිම සීදීනස ගන්න જાතිය. ජොබ් එකක් විදියට වැඩිම සීදීනස ගන්න මේ කවුන්සලින් කරන අය. එහෙම නැත්නම් උපදේශනය කරන අය. මොකද ලෝකෙ තියෙන ඔක්කොම ප්‍රශ්න ඊමස්සේ ගොල්ලුට දානවනේ. ඉතින් ඊමස්සේ අන්තිමට ගෙදර යන්නේ මිනිහත් උපදේශනයක් කරගෙන. එතන ගිහලා බුද්ධිය ගන්න පුළුවන්. බුද්ධියෙන් ලැහැන්දකම් පිස්සු පිටටනේ කතා කරන්නේ. අතේවනාච බාලා නැහැ. ඊකට දෙන වෙනම රිලීෆ් එකක් සයිකියාට්‍රික් කෙනෙක් හම්බෙලා තමයි යන්නේ. ඉතින් සයිකියාට්‍රිස්ලා වැඩි කෙනෙක් සිය දින සගන්න මේ ලෝකේ ඉන්න හරිය පිස්සුනේ ඉන්නේ. මොකටද ජීවත් වෙලා? ඒක නිසා කමඨාන් සුද්ධ කරන හාමුදුරුවෝ man missing in operation. ඒ නැති වෙලා. කොහේ වෙලාද දන්නේ නැහැ. ඔළුව නරක වෙනවා. ඒක හසුරව ගන්න බැරි නම් ඒක හසුර ගැනීම මම දැක්කේ ඔය මයි ක්‍රම හැටියට පණ්ඩිත ස්වාමීන් තමයි. ඒ වුණත් ඒ ස්වාමීන්ගෙන් පැය 7-2මාර ප්‍රශ්න අහනවා. ඒකෙදී ගත්තොත් ප්‍රශ්න හොඳට උත්තර දෙනවා. ප්‍රශ්න ගන්නි තෝරලා. ඒ ස්වාමීන්ගේ දෙවෙනි හාමුදුරුවෝ හිටිය නායක ස්වාමීන් වහන්සේ විනය කියලා. ඒ ස්වාමීන්සේ එක ප්‍රශ්නකට කිසිම ප්‍රශ්නකට විනාඩි භාගයට වැඩි ගලා ගන්න. ටට්ටක් ගාලා ප්‍රශ්න කිව්වා මේකයි උත්තරේ. මම කිව්වා මේකයි උත්තරේ. කියනවා. ප්‍රශ්න තියෙනවද? නැහැනේ අපි ඉවරයි. එයා ගියා. සයිඩර් පැයකමාර බඳි ප්‍රශ්නකට උත්තර දෙන්න. ඒකෙදී මේ ප්‍රශ්න හසුරුවන හැටි ප්‍රශ්න අහන හැටි ධර්ම සාකච්ඡාවක් කියලා මෙහි ඉන්න කාලේ මම අන්තිමට ඉන්න කාලේ ඔය ආචාන්චා සිස්ටම් එකට වැඩිමාල්ම ස්වාමීන් වහන්සේ තවත් වැදගත් ස්වාමීන් වහන්සේලා දෙනමක් එක්ක වැඩියා. වැඩියට පස්සේ එක නමක් අඳුරන නිසා ඒ තුන්නම මම හිටියේ මම 7 කාමරේ හිටියේ 10. නම්බර 10 කාමරේ හිටියේ දැන් 10 නේ ඉන්නේ. මයි කාමරේට ආවේ. අම්මට උඩු ඔක්කොම මටත් වඳින්න පටන් ගත්තා. මෙච්චර ලෝක ප්‍රසිද්ධ හාමුදුරුවෝ ඇවිල්ලා ඔබ වහන්සේ කාමරේට ආවේ දන්නවද කියලා. මම දන්න නිසා නෙවෙයි අර ඒ කාමරු කෙනෙක් ලංකාවේ හාමුදුරු කෙනෙක් ගිල්ල ඉන්නවා කියපු නිසා ආවා. ඇවිල්ලා මේ ධර්ම සාකච්ඡා දීලා ප්‍රශ්නයක් ඇහුවා. මෙහෙමයි සයිඩුක මෙතන ඉන්න භාවනා කරන අය. ওই ප්‍රශ්න මෙයාට ගැලපෙන්නේ නැහැ. අපි ওই ප්‍රශ්න ගන්න නැහැ. අපි මෙතන සාකච්ඡා කරන්නේ අදාළ ප්‍රශ්න විතරයි. අර ස්වාමීන් වහන්සේ අවුරුදු 30 ගණක් වස් ඇත්තටම ආවේ ඒ සිවුරු අරින්න යන ගමනේ අවසාන තීන්දුව ගන්න. සයිඩු ප්‍රශ්න ගත්තේවත් නැහැ. ගත්තරන් අර පැවිදි වෙන්න ඉන්න මනුස්සයත් මන් දොස්සහයි වෙනවා. නැදත් සිවුරු අරිනවා. සිවුරු ඇරියා. ඉතින් බලන්න හිටපු කට්ටිය හිතුවා මේ දාන බෝලේට සයිඩ් අවුට් වෙයි කියලා. බැට් කරන්න ගියේ නෑ. ගන්න මේ ප්‍රශ්න අපිට අදාළ නෑ. අපි මේ කතා කරන්නේ මේ භාවනාවට අදාළ ප්‍රශ්න කියලා. ඉතින් එහෙම අපි ඒක හරියට වර්ණාව ශෝෂණයක් කරලා අරගන්න මිසක් අනික් හරියට අපණීය දැම්මේ නැත්තම් ඉවරයක් කරන්න බෑ. මොකද මිනිස්සුන්ගේ වැඩේ ප්‍රශ්න හදන එක. මොකක්ක ඒකට කියනවා ආරම්භ කියලා. මොනවා හරි පටන් ගන්නවා. නිකන් ඉන්නවට ප්‍රශ්න අහනවා. ඉතින් දික්ක දානවා කියලා ගහන්න දෙයක් ඇයි? අර මනුස්සයා කීයක් හරි හම්බ කරන ගෙදෙට්ට එනකොට මේ ගෑණි ගෙදර තියෙන ප්‍රශ්න ඔක්කොම ගිහිල්ලා දානවා. ගෙට කොට වෙන්න ඉස්සෙල්ලා මගදීන් පටන් අර ගන්නවා. දුවන්න බෑ. ඒක නිසා ප්‍රශ්න ව්‍යාකරණයේ තියෙන ඉතාමත්ම ශ්‍රේෂ්ඨ සමාජවල විතරයි ඒ දෙයයන්ාංශපත් කරන වගේ ප්‍රශ්න විසඳගන්නයක් නැහැ. මොකද දෙයයන්ාංශ ඉන්නවද නැද්ද කියලා ඇහුවොත් ඒක බ්ලාස්ෆෙමි වල යනවා. ඒක දෙයයන්ට විරුද්ධ වීමක් වෙනවා. දෙයියෝ අම්බෙලා යකෝතෝ ඉන්නවද නැද්ද කියලා අහන දෙයියෝ හම්බ වෙන්නේ නැහැ. එම් පාදිලි කතා කරන්නේ නැහැ. ඒවා මේ බයිබල් රහස්. ඒ නිසා ප්‍රශ්නයක් අහුවොත් ළමෙක් එහෙම කොන් වෙන එකයි වෙන්නේ. දැන් මේ ආමතු පොඩි කාලේ ප්‍රශ්න අහලා තිනවා. මේ පස්සේ තමයි බුද්ධාගමට ඇවිල්ලා පැවිදි වෙලා මෙහි ආවේ. ඉතින් පොඩි ප්‍රශ්න අහලා තිනවා. ඉතින් සිස්ටර්ස්ලා ගිහිල්ලා වට කරන කිස් කරලා පවුඩර් දාලා හරි මේ හදනවලු මෙයාව. උත්තරයක් දෙන්නේ නැහැ. කොහොමරි ෂේප් කරගෙන. ඉතින් කියන හරියම හොඳ මිනිස්සු. උත්තර දෙන්න නැහැ. ඒ ශාංශේ ලියපු පොත good question and good answers භාෂා 50කට ගියා. ඒ ශාංශේ ප්‍රශ්න වර්ගයක් අහනවා. ඒකල උත්තර දෙන්න විදිහට ලියනවා. ප්‍රශ්නයත් හොඳයි උත්තරෙත් හොඳයි. මොකුත් නෑ කට උත්තර නැති වෙන්න ලියලා තියෙනවා. දන්නේ නැති දෙවි කෙනෙක් එක්ක මොන ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක්ද? බුදුරජාණන් වහන්සේ මිනිස්සෙක් බලන්න පිරිත් පොත පටන් ගන්නනේ කුමාර පඤ්ඤා. ඒක නාමකින්. සබ්බේ සත්තා ආරට්ටිතික. ද්වේ නාමකින්. නාමංච රූපංච. උච්චරයි ප්‍රශ්න 10 වෙනකොට පොඩි කරහත්. පොඩි කයි රහත් වෙලා ඉඳදී ඒ ප්‍රශ්න 10න් පස්සේ තමයි දැන් රහත් උනායි කිය. මුගේ ප්‍රශ්න 10න් රහත් වෙන්නේ. එතන මේ පරියන්ක ගන්න වෙලාවක් නෙවෙයිනේ. කුමාර පඤ්ඤා. ඉතින් ඥානදාමසෝ කියනවා හරියට බබා
ගණන් කරන්න දන්නවද? කියන්න බෑනේ 1යි 2යි 3යි 4යි 10 ගණන් කරුවට පස්සේ ඉවරයි. ඉතින් මං ඒ දවස්වල ගණන් වලට මේ මහා පබ්බකේද ඔක්කොම ගණන්කාරයෝ නීනේ. ඒ මට අල්ලන්නේ. මට මොන ගණන්ද? මට ඕනේ අමුඩයක් ගාගෙන හරි එළුවේ නටන්න විතරයි මට ඕනේ. මං අපවම ලොකපච්චිට කියනවා ලොකපච්චි තමයි ඉස්සරහට අර ගන්න තියෙ ඉස්කෝලේ. අනේ මට බැලුවපච්චි මොන කරදරද මේ බලන්නකෝ. බය වෙන්න එපා. ගණන් වලට බය වෙන්න උන්දත් ඉස්කෝලේ ගිහිල්ලා නැහැ මං හිතන්නේ. මේ 1895 ඉපදිලා තියෙන්නේ. 1895. ඉතින් මාව ගෙනත් යන අම්මෝ ඇඟ ළඟ පුදුම ගඳයි. ඒකට ඒක හරි සනීපයි අපිට. අර කුකුලට කිකිලි ගඳ තියෙනකොට මේ පැටවු යනවා වගේ. එයාගෙන බය වෙන්න එපා. ඉලක්කම් වල ඉලක්කම් 9යි තියෙන්නේ කටපාඩම් කරන්න තියෙන්නේ 1 2 3 4 5 6 7 8 9. ඔච්චර තමයි කිව්ව ලක්ෂයක් ලියන්නේ තෝගෙන් කිව්වා. උඹ ඔය 9 විතර කටපාඩම් කරපන්. ඒක දන්නවනම් එච්චරයි. ඉන්හිහට ඕන ඉලක්කමක් ලියන්නේ. ඉතින් මං කිව්වා මේ බෑ ගණන් හදන්නේ පුතා පොඩි පුතා. ඔය කොච්චර ගණනවත් එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම බෙදීම විතරයි තියෙන්නේ. ඔය හතර ඉගෙන ගනික උන්ද ගාව මේ අඩු කිරීමයි බෙදීමයි එකතු කිරීමයි වැඩි කිරීමයි විතරයි දන්නේ උන්ද. අඩු කිරීමක් බෙදීමක් දානයක් දීමක් එහෙම දන්නේම නැහැ. හතර කවුරු හරි ආවොත් තිත්ත ගුණහරුපෙන් බයිනවා අපේ වත් උඩින් යන්න එන්න එපා. තොපි යනකොට කකුල පෑගිලා වැලියට හැරි එළියට යන්නේ. එන්න එපා. අයිචරයි කතා දෙකක් නැහැ. අපේ පත් උඩින් යන්නවත් එන්න එපා. හැබැයි එතුලට එනකොට වැලියට වැටෙන එක මුන්දට පෙන්නේ නැහැ. හරි යනකොට කකුල පෑගිලා වැලියට හැරි යනවා. ඒක වෙන්න බෑ. කොලයක්ක් කඩන්නත් එපා. අඩු කිරීම බෙදීම නැහැ. හොඳව ගන්නේ එකතු කිරීම වැඩි කිරීම විතරයි. උච්චරයි තියෙන්නේ. ඒක දවස මම ඉස්ලාම් දාස් ඉස්කෝලේ ගියාට පස්සේ මේ කුඩා පොදු ගුණාකාරය කියලා එකක් ඒ දවස් අපිට උගන්වනවානේ. කුඩාම පොදු ගුණාකාරය. මම කොලුකෝ පච්ච උම්ම ගන්න බෑ මේ බලන්නකො මේ එකතු කිරීම අඩු කිරීම නෙවෙයි මේම එකක් තියෙන්නේ. පොඩ මට ඉතලා කියලා දීපන් මම උඹට කියලා දෙන්නම් කිව්වා ඊට පස්සේ. උන්ද දන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මං කිව්වා මේ ඉතින් හරිනේ ඉතින් උඹ දන්නවනේ. දැන් මටක් කියලා දුන්නේ. ඕකෙත් තියෙන එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම බෙදීම විතරයි. කරන් බය වෙන්න එපා. ඉලක්කම් වලට බය වෙන්න එපා 9යි තියෙන්නේ. බිඳුවේ ඉතින් ඉලක්කම නෙවෙයිනේ. ඉතින් ඕම කරලා සරල කරලා තමයි හදලා ගත්තේ වැඩේ. දැන් අයියලා කළා ගාඩි ගන්න උන්ට අනිනවා බනිනවා එච්චර ඉස්කෝලේ යනවා තාම ඉලක්කම් දන්නේ නැරෙම කියලා. මොකද උන් හරි ලස්සනට ලියනවා කියනවා. ඉතින් ලව් කරනවා නම් වැඩනේ තියෙන්නේ. මයිලක තියෙන සම්පූර්ණ ගොරක මොඩල් එකනේ. ලොකෝ වජේ টොප් එකට අල්ලලා ගියා. ඉතින් මේ සමාජයක ජීවත් වෙනකොට ඒ වගේ මේ සමාජයෙන් ප්‍රශ්න ඇහිල්ල ඒක හරි විසම දෙයක්. පුදුමාකාර විසම දෙයක්. සමහර හිතනවා ඒක මේ දක්ෂකමක් කියලා. ඒ කියන විචිකිච්ඡා මුඛේන පඤ්ඤා මුඛේන විචිකිච්ඡා වංචේති. මනුෂයාගේ තියෙන මෝඩකම තමයි ප්‍රශ්න අහනකම. එයාගේ පෙන්වන්නේ ඥානයක් විදියට. දන්න කෙනා අහන්න යන්නේ අහන්න හිටියත් එයා අවශ්‍ය වෙලාවට බලලා අහනවා මිසක් කියලා. ඉතින් ආචාන් බ්‍රහ්මගෙන් අහලා තිබුණා මේ පෙනී හිටනවනේ සාමාන්‍ය රහතන් වහන්සේනමක් වශයෙන් ඒ ශාන්ති මට මතක නැහැ පෙනී හිටනවාද කියලා. ඒවල කොහොමද දන්නේ ගන්න රහතන් වහන්සේ කියලා. කවදාකවත් ප්‍රශ්නයක් අහන්නේ නැහැ කිව්වලු. එන රහතන් වහන්සේ. අනිකටික වැඩේ මොනවා හරි කියපු ගමන් ප්‍රශ්නයක් මතු කරගන්න. මේක මේ මහනෝ මේක කරනවා ඒක කරනවා මේ හරියට නිකන් මේ කියන මනසල් සරුවඥයි වාගේ. කවුරක ප්‍රශ්න නැත්තම් යා රහත්. කරදරයක් නැහැ නේ පඩුවන්නේ. නැත්නම් පළවෙනි එකේදී ඒකාන්ත පඤ්ඤා ව්‍යාකරණ කියන එකේදී එහෙම නැහැ. අනිවාර්යයෙන්ම බුදු කෙනෙක් පහලා කියලා දීපු දේවල් තියෙනවා. ඒක කළු සුදු ભેදයක් තියෙනවා. එතකොට පටිපුච්ඡා එකේ ප්‍රශ්න හේතු කරන තියෙන විභජ්‍යවාදී බොහෝ කරු හේතු කරුණු නිසා බොහෝ ඵල කරුණු පහළ වෙනවා. ඒක හේතුකෝ ඒක ඵල නැහැ. ඒක බොහෝ විට වැටෙන්නේ පළවෙනි ප්‍රශ්න ක්‍රමයට ඒකාන්ත ව්‍යාකරණ. නමුත් මේ විභජ්‍යවාදයේදී එක්කෙනෙක් කවල මේ හේතුව නිසා මේක පහළනවා විස්තර කරන්න. ඊට පස්සේ කියනවා ඔය හේතු ඔබ දැකපු හේතු. ඔකට හේතුව ගොඩාක් තියෙනවා. බොහෝ හේතුකයි. ඊට පස්සේ ඵලයත් උඹ ඔය දැකපු එක. මොකද ඔකත් එක ගොඩාක් අතුරුඵල තියෙනවා. මේ බොහෝ හේතු නිසා බොහෝ ඵල පහළ වීම තමයි ලෝකෙ සිද්ධ වෙන්නේ. ඒක උඹට එමෙට කවදාකවත් අවබෝධ කරගන්න බෑ. මේ හේතු කන්දරාව නිසා මේ හේතු කන්දරාව පළ වෙනවා. මේ ඒකාන්ත පඤ්ඤා ව්‍යාකරණ තියෙන්නේ මේ හේතුව නිසා මේ අවිද්‍යාව නිසා සංස්කාර නිසා විඥාන. ඒත් අවිද්‍යාවට තකදාකවත් තනියම හිට ගන්න බෑ. ඒ වගේම ඒකඵලයක් වශයෙන් සංස්කාර තනිකර කද්දාකවත් පහළ වෙන්නේ නැහැ.
සමූහ වශයෙන් පාළ වෙන්නේ නමුත් ඒකට කියනවා රේඛීය ක්‍රමයට උගන්වනවා. මේකේ තියෙන වැදගත්ම දේ, මේකේ තියෙන වැදගත්ම දෙයට, මේකේ තියෙන වැදගත්ම දෙයට සම්බන්ධතාවය පවත්වනවා. වැදගත්ම දේ කොත වුණාට විශාල පරිලහයට චෛත්‍යයක් තියෙනවා. ඒව විස්තර කරලා ඉවර කරන්න බෑ. ඒක කැවොස් තියරි කියලා දැන් තියෙනවා මේ ෆ්‍රැක්ටල් තියරි කියලා. ඒක මේ කියන්නේ ගණිත ක්‍රමයේ අන්තිම ක්‍රමයේ ඕනම දෙයකින් ඕනම දෙයක් හට ගන්න පුළුවන්. ඔප්පු කරලා පෙන්ටි කොට ගණන් ඕනේ. ගණිත ක්‍රමයක් තියෙනවා ඕනම දෙයකින් ඕන දෙයක් හට ගන්න පුළුවන්. ඒ අනුව තායිලන්තේ ප්‍රොෆෙසර් කෙනෙක් පෙන්ලා දීලා තියෙනවා කර්මේ සහ කර්මඵලයේ ප්‍රතිසන්දේට හැටි මේ හේතු නිසා මේ ඵලේ හට ගන්නව කාට පෙන්වන්න බෑනේ. ඒ ෆ්‍රැක්ටල් තියරි එකෙන් පෙන්වනවා. ඒකේ පෙන්නනවා ෆ්ලොරිඩා වල තමනලේ තට්ටක් ගැහුවොත් ඒ තට්ට කලනේ චලන නිසා ඇති වෙන වායු කම්පනයක් තියෙනවානේ. ඒකට අදාළ කරුණු හම්බුනොත් කැලිෆෝනියාවේ සුළු ගක් හට ගන්න ඉඩ ඇත. මේ සමනල තට්ටෙන් එන දේ හේතු කරුණු සැලසුනොත්. ඉතින් බුදුජානක මේක නිසා මේක හට ගන්නවා මේක වට ගන්නකොට මේක හට ගන්නවා මේක විනාශ වෙනකොට මේක විනාශ වෙනවා මේක නිසා මේක. ඉතින් ඔච්චරයි තියෙන්නේ. ඉතින් ඒක දැනගත්තාම කට්ටිය ඕක විස්තර කරලා දෙන්නේ අවිජ්ජාපච්චය සංකාර කියලා. අවිජ්ජාපච්චය සංකාර කියන්නේ ඒකාන්ත පංච පරිපුඤ්ඤා. විභජ්‍යවාදීදී කියලා කියන්නේ බොහෝ හේතු කරුණු නිසා බොහෝ හේතු කරුණු පළ ගන්නවා. ඉතින් ඒක මොලේ වම් මොලේ විශේෂණ වෙලා තියෙන්නේ ඒකාන්ත පරිපුඤ්ඤා ක්‍රමයට. දකුණු මොලේ තියෙන විභජ්‍යවාදී සමස්තේ දකින්න ක්‍රමයට. ඉතින් මේ අධ්‍යාපනයේ වම් මොලේ විතරයි වඩන්නේ. ඉතින් ඌ තමන් මරා ගන්න අනුන්ට පිහින් අයිනි જાති මිනිස්සෙයි. එතකොට වෙන්නේ දකුණු මොලේ වර්ධනයේ බාල වෙනවා. සමුන්දර්ය, සමස්තය, මානවයා කරුණාව නැතුව යනවා. ඉතින් අපි ඉගෙන ගන්නට වම් මොලේට බර අන්තභාගේ හරියට දෙයක් විස්තර කරලා කියන්න පුළුවන් දෙනවා. ඒකට මනුස්සකමක් හෝ බයලජ්ජාවක් නැහැ. හේතු කරුනේ. ඒතර දකුණු පැත්ත කොර වෙනවා. ඉතින් ඒකට වෙනමම දැන් තියෙනවා ඉමෝෂනල් ලිටරසි කියලා මේ ළඟ ඉන්න මනුස්සයගේ මොකද්ද හැඟීම කියලා පොඩ්ඩක් බලපන්. ඔය කයිවාරු කෙලෙන වෙලාවේ දුප්පත් ගොවියට ආහාර දේවා දාම් දෙසීම කියලා එකක් තියෙනවා. ඒ අහලා තියෙනවනේ. මං කියලා දෙන්න ඕනේ නෑනේ. මේ මනුස්සයා වෙනුවෙන් බුදුරජාණන්සේ බණ්ඩ වඩින්නේ. ඉතින් මිනිස්සු ඔක්කොම ඇවිල්ලා දැන් බුදුහාමුදුරුවෝ බලා ඉන්නවා. දැන් ඔක්කොම දානෙත් දීලා ඉවරයි. අත හොදලත් ඉවරයි. ඔක්කොම ඉවරයි. වටාත් අත් දීලා බුදුහාමුදුරුවෝ ඔය ඉන්නවා බකන් නිලාගෙන. අර මනුස්සයාට ආරංචි වෙලා බුදුහාමුදුරුවෝ එනවා කියලා හරක් දෙන්න හොයනකොට හොම්බෙන් යන්නේ. මොනවත්ක්ම කරගන්න බෑ. එනකොට පිරිසත් බලා ඉන්නවා. මේ මිනිහාව කියලා ගණන් ගත්තෙත් නෑ. මේ අන්න ආපු මනුස්සයාට පොඩක් කැම් පොඩක් දෙනවා. ඔක්කොටම පුදුමයි මේ මොකද්ද මේ දාන ඉවරයි ප්‍රස්තුතිය හරි බුදුන්සේ බලා ඉන්නවා. එතකොට එනවා මේ කන්න බොණ්ඩ නැති මිනිස්සෙක්. ඒ මිනිස්සට කන්න දෙනවා. කන්න දීලා ඉවර වෙනකම් බලා ඉඳලා බණ කිව්වා මේ තේරසෝවන් වෙනවා. අර වට අත්ත පූජා කරන මිනිස්සු, දාන දීප මිනිස්සු, ඥාතින්ට පිඹන ඒවා සීරම නිකන් වේදිකා සැරසිලි විතරයි. ඒකට කියන්නේ දුප්පත් ගොවියාට ආහාර දෙලා දහම් දෙසීම. ඒකත් මම යුනිවර්සිටි එකේ ඉඳද්දී මහලු පල්ලිමෙන් ඉඳද්දී ඒ කතෝලික ෆාදර් කෙනෙක් කෙනා අපේ හිටිය 4 දෙනෙක් විතර මං කිව්වා මට තාසෙන් උඹලා මොනවද කියන කතා කරන්න කියලා බලන්න කියලා. හරි වටිනවා. ඉතින් දැන් උන් හිතුවේ මම කතෝලික ආගමට යන්න හදනවා කියලා. වටිනවනේ. ඉතින් ඒ කට්ටිය ගියාම මට සලකලා ෆාදර්ට අඳුල්ලා දෙනවා. මෙයා මෙහෙම උඩරට පැත්තේ ඉඳලා ආපු කෙනෙක්, මෙහෙම වැදගත් කෙනෙක්, මෙහෙමයි. දැන් අපේ සාකච්ඡාවට එනවා. ඉතින් මං අහගෙන ඉන්නවා දැන් මන් දන්නේ නැහනේ. මට දුන්නා එතකොට දිව්‍යන් වහන්සේගේ පොත තරුණයන් සඳහා කියලා. ඒකත් කියවන බොහොම ආසාවෙන් කියවෙන අතේ ජයන්ට මම වටිනවනේ. ඉංග්‍රීසි. ඉනකොට මේ මම අඳුරන කෙල්ලෙක් මයිත් එක බැච්ච මේ ඔය අපේ ටීම් එකේ හිටියා මේ කියන්නකො මොනවා හරි කතා කරන ප්‍රශ්නයක් නැහැ කියලා. මොනව කතාවද මම දන්නේ නැහැ. ඒ දුප්පත් ගොවියට ආහාර දේවා දාම් දෙසීම කියලා එකක් තියෙනවා නේද කියලා. ඒක කියන්නේ හුඟක් කියලා දෙයයන් ආශිර්වාද සමානයි කිව්වා. ඉතින් මම කිව්වා ඔයා දන්නවනේ කියන්නේ කිව්වා. මහත් අහලා තියෙනවා. ඒක නෑ අද. ඒක නෑ. අර වැදගත් අමුත්තන්න විතරක් සලකනවා. එක වැදගත් අමුත් එක්ක සෝවන් වෙන්නේ නෑ. ඒක හොඳට මතක තියාගන්න. ওই සැලසුම් කරන කට්ටියට සෝවන් වෙන්නේ නැහැ. අර ආපු සුබ්බබුද්ධ කුටියට හරි දුප්පත් ගොවියට හරි තමයි වෙන්නේ. මේ මනුස්සයට අවශ්‍ය පරිසරය සකස් කරලා දෙන එක ඉමෝෂනල් ලිටරසි. ඒ ප්‍රධාන පෙළේ දායකයන් එවන්ස පේන්නේත් නැහැ. මේ බුදුහාමරට දාන දෙන්න තෙලෙන් නමලා කිරෙන් අත හොදලා දෙනවා. අර මනුස්සයට බට්ටියක් දෙන්න කිව්වම බුදුහාමරුන් කිව්වනම් දෙන්නේ නැහැ. බඩගින්නේ බණ අහන්න බෑ. ඒ මනුස්සයට බණ කියන්නේ. ඒක ඔය හතරේ එකටවත් වැටෙන්නේ නැහැ.
පඤ්ඤා පුච්ච ව්‍යාකරණ හම්බ වෙන්නේ නැහැ. ඒකාන්ත ව්‍යාකරණ වෙන්නේ නැහැ. විභජ්‍යවාද වෙන්නේ නැහැ. ඒ වසර තේරෙන විදිහට බණ කියන. ඉතින් ඒ වගේ දේවල් මහසිසයිඩෝ ස්වාංශ පොත පටන් ගන්න ඉස්සෙල්ලා ඒක ඔක්කොම නෙත්‍යිප්පකරණය අරගෙන දේශනා විදි ප්‍රඥා ව්‍යාකරණ ක්‍රම මේ සඳහා ගාථා බන්ධන ණය ඔක්කොම විශ්ව කරනවා. ඉතින් ඒක පරිවර්තනය කරන්න ගියාම මට මතක නෑ ඒවා මම දන්න ක්‍රමයට පරිවර්තනය කරා. පරිවර්තනය කරපෙව්වා පස්සේ සම්බන්ධ වෙනවා පොතේ ආවල් පරිච්ඡේද කියලා. ඒ ටික මට කරගන්න බැරි වුණා. හැබැයි මම දැනගත්තා මේ නෙත්‍යිප්පකරණය පුද්ගල පඤ්ඤාති එහෙම නැත්නම් පේටකෝපදේශවල ලස්සන තියෙන ත්‍රිපිටකය ස්ටඩි කරන හැටි හෑන්ඩ් බුක් එකක් තියෙනවා. අපි පටන් ගන්න තියෙන කොහෙන් හරි පටන් ගත්තා කියවනේ අනේකනේ. ඒකේ විස්තර කරලා දීලා තියෙනවා. මාතෘකාවක් තමයි මේ විස්තර කරන්නේ. මුල සිට අගට ක්‍රමයයි. මැද සිට දෙපැත්තට ක්‍රමයයි. අග සිට මුලට ක්‍රමයයි. මේක වෙනත් ක්‍රම මෙහෙමයි. ඉතින් ඒ ටික තමයි සාමාන්‍ය පසු කාලේ අභිධර්මයේ කියලා හැදිලාවිලා තියෙන. ඒවට කියන්නේ secondary data analysis. බුදුජානකසේ හොයාගත්ත පරිශ්‍රණ තොරතුරු පස්සේ ඒව හැඩගස්සනවා. ඒකට ඥාන විභාගය කියලා කියනවා. එපිස්ටමොලොජි කියලා. ඉතින් ඒක මේ තමයි අනිකුත් ආගම් ඔක්කොම පස්සේ අනුගමනය කරා. ඒගොල්ලන්ගේ ආගම් වල තියෙන දේවල් මේ රාමුවට දැම්මා. තොරතුරු තිබුණ ඇත්තට මේගොල්ලෝ ගා. බුදුජානනාංශයේ ඒව ලස්සනට හරි ගස්සලා සාරිපුත්‍ර සාංශේ සංගීති සූත්‍රයක ලස්සනට 10 වගුවකට දාලා නැත්තම් අපිට මෙච්චර කල් එන්නේ ආවුවා. මෙච්චර කල් එන්න දැනුම නෙවෙයි අවශ්‍ය වෙලා තියෙන්නේ. මේකේ සස්ටේනබිලිටි එක කියන්නේ ඒකට කියන්නේ ස්ථිරසාර පැවැත්ම. මේ ස්ථිරසාර පැවැත්ම අනිත්‍යයට අනිත් පැත්තේ. ධර්මයේ තිරසාර පැවැත්ම කියලා කියන්නේ අනිත්‍ය නෙවෙයි. තිරසාර පැවැත්තට යන කෙනාට ත්‍රිලක්ෂණේ තේරෙන්නේ නැහැ. මම දන්නේ නැහැ එලින්ම කියන එක හොඳද කියලා. යම් කිසි කෙනෙක් ධර්මයේ තිරසාර පැවැත්මන කටයුතු කරනවා නම් එයාට අනිත්‍ය බෙල්ලන්න බෑ. එයා අනිත්‍ය කරන්නේ හදන්නේ. ඒවට තමයි මේ උගාක් ඔය එපිස්ටමොලොජි අවශ්‍ය කරන්නේ. නැත්තම් ඒකට කියනවා theory of knowledge කියලා. ලංකාවේ ලියවුණා පොතක් කේන් ජයතිලු මහත්තයාගේ theory of knowledge කියලා අග්නිතික ආසියාවෙම ඒ ධර්ම මේ දැනුම පිළිබඳව මූල ධර්ම කවුරුත් කරලා තිබුණේ නැහැ. කේන් ජයතිලු මහත්තයා තමයි පෙරදින විශ්වවිද්‍යාලයේ දර්ශනාංශේ හිටියේ. ඒ ඊතුරු කාලේ මම කිව්වොත් එහෙම පුද්ගල ප්‍රශ්නකට මත වෙනවා මම මොනවක්වත් කියන්නේ නැහැ. ඒ ස්වාංශින කාලේ තමයි ඥානද ස්වාංශේ මේ අස්සලා ගියේ යන්න. මහණුනේ ওই කාලේ තමයි. ඉතින් ඒ තරම් දැනුම් සම්භාරයත් ඉතින් දැනුම තියෙන කෙනාට මේ බුද්ධිය නැහැ. Tamanට නිවන් දකින්න බෑ. Tamanට අනිත්‍ය දුක්ඛ තේරුම් අරගන්න බෑ. මොකද ඒ තරම් හරි දැනුමට පාවිච්චි වෙන. ඉතින් මේ තියෙන්නේ දැන් මේ වගේ දේවල් කතා කරනකොට අපිට කොච්චර සතිය වඩන්න උදව් වෙනවද? අපිට අනුන්ගේ හැඟීම් තේරුම් ගන්න උදව් වෙනවද? සමග්ගාණන් තපෝසුකෝ කියන සමගියට උදව් වෙනවද කියන එක ඉතින් පුද්ගලික මට්ටමට දාලා තේරුම් අරගන්න. නමුත් මේ තියෙන්නේ තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙනකොට sannivedana කරනකොට බාහිර සාසන කියලා මතක තියාගන්න. මේක අභ්‍යන්තර සාසනයට අදාළ නැහැ. අභ්‍යන්තරයට අදාළ නම් අර පඤ්ඤා ව්‍යාකරණ ඒකාන්ත ව්‍යාකරණ ක්‍රමේ වම්මුලේ බවත් විභජ්‍යවාදය සමස්තය වශයෙන් බලලා කතා කරන එක දකුණු මුලේ වශයෙන් ගත්තාම නම් හිතා ගන්න පුළුවන් අපි ඉගෙන ගන්නකොට කොණ්ඩේ නෙවෙයි ඔළුව ක්‍රේල් වෙන හැටි. මොකද වෙන්නේ කියලා මේ මිනිස්සුන්ට පව් අවුරුදු 200ක් මානවය පිටිපස්සට ගියා. මේ නවීන අධ්‍යාපන ක්‍රමේ නිසා. ඉතින් අපි ඒක තමයි මේ හරවන්න හදන්නේ hidden agenda එක තියෙද්දි teachersලා train කරලා mind your own business be on the your ball here and now. මම දැන් මෙතෙන් වරෙන් එහෙම නැත්නම් මට මේ ෆෝන් එක පොඩ්ඩක් ගන්න බලන්න. ඒක තියෙනවා පොඩි කැලලක් මේ හේමන්ත මහත්තයා වල තියෙනවා මේ පොඩි මේ මොකද WhatsApp එක කියන්නේ වට. අනේ පොඩි සාකච්ඡාවක් තියෙන පොඩ්ඩක් දාන්න බලන්න. හේමන්ත මහත්තයා අහගන්නේ නැහැ නේද? මේ මට දන්නේ නැහැ නේ. දන්නේ නැහැ කියන්නත් බෑ. එන කොහොමද මම දන්නේ දැන් නේ. මේ මම දෙනවා 13 කුටියට. ඔය බෑ පොඩ්ඩයි. මම අයියා වෙලා තමයි දෙන්නේ. හේමන්ත මහත්තයා ඉන්නවද? මෙන්න මේක දාලා මේකේ තියෙන්නේ ගුරුවරු දෙන්නේ සාකච්ඡා කරනවා මයික් එකට හොඳට සද්දෙන් දාන්න බෑ. ඒ ගුරුවරු දෙන්නේ ඉස්කෝලේ යන ගමන් මේ ප්‍රධානාචාර්යයි සාමාන්‍ය ආචාර්යයි සාකච්ඡා කරනවා.
ඉස්කෝලේ රැක ගන්න ඕනේ සර්ටයි මටයි විතරද සර්? ඇයි මිනිස්සු නිහඬ? ඒක නේද ප්‍රශ්නේ? අපි රැක ගන්න හැමෝම ගමේ ළමයිගේ අනාගතේ. අපි ගොඩනගපු ශ්‍රී ලාංකික මිනිස්සයා යැපෙන්නේ නයනානන්ද. කවුද සර් යකන මිනිස්සයා ගොඩනගුවේ? අපිමයි. අපේ පාසලමයි. වැඩිකාරයෝ අපි. ගුරුවරයාගේ කරේ එල්ලිලා ඒ මත යැපෙමින් විභාග පාස් කරන්න. ඒ ළමයා වැඩිහිටියෙක් වෙලත් හොයන්නේ එල්ලෙන්න වැලක්. යැපෙන්න අදහසක්. පහුගිය අවුරුදු 70 තිස්සේම අපි ඉගෙනුවේ කාගෙන් හරි යැපිලා ජීවත් වෙන්න. ගුරුවරයෙක් කියන්නේ පාසල් ළමයෙකුගේ මිත්‍රයෙක්, සහෝදරයෙක්. ඒ මිත්‍රයා, ඒ සහෝදරයා පාසල් ළමයෙකුට ස්වාධීනව නැගිටින්න උදව් කරලා තියෙනවා. එහෙම ළමයෙක් අපි ගොඩනගලා තියෙනවා. නෑ සර්. අපි හැමදාම ගොඩනැගුවේ නොපෙනෙන අනන්තයට හත දාගෙන දුවන්න දක්කන දරුවෙක් වගේ. ඒ ළමයි අද වැඩිහිටියෝ. ඒ වැඩිහිටියන්ට ස්වාධීන මතයක් තියෙනවද? කාගෙන්ද ඒ වැඩිහිටියෝ අද යැපෙන්නේ? ඇස්තරලා බැලුවම මේ ඇත්ත හොඳට පේනවා සර්. ස්වාධීන නිදහස් ළමයෙක් ගොඩනගනකම් අපේ රට කාගෙන් හරි යැපෙනව නෑ නනන්ද. මේ ජීවිත කාලෙදිවත් අපිට ඒක කරගන්න පුළුවන් වෙයිද සර්? තව ජීවිත 4-5ක් හරි අරගෙන ඇවිත් ඒක කරන එක නයනානන්දලගේ යුතුයකමක්, වගකීමක්. ඕක තමයි අධ්‍යාපනය කියලා අපි අවුරුදු 200ක් කෙරුවේ. ඉතාලම දක්ෂ විදියට වයිට් කොලර් ජොබ් එකක් ගන්න කමුරවුවා. කමුරලා පොලිමේ හිටියා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව කියලා එකක් තියෙනවා දන්නවද කොළඹ? හැමදාම පොලිමේ ඉන්නවා කට්ටිය. මම කොළඹ ගියේ අවුරුදු මම හිතන්නේ අවුරුදු 5දී 6දී විතර ඇති. මේ මාමණ්ඩියක් එක්ක ඌ පින්නවා. මේකට ඇප්ලිකේෂන් දාපම ජොබ් එකක් දෙනවා කිව්වා. බණ්ඩේ ඉගෙන ගන්න ඕන හොඳට. ඊට මොකද මෙතෙන් ඇප්ලිකේෂන් දාව ජොබ් එකක් දෙනවා කිව්වා. ඉතින් මම හිතුවා ප්‍රශ්න නැහැ. ඉතින් ඒගොල්ලෝ දෙන්න එපා. නෝ පොලිම කවදාකවත් ඉවර වෙන්නේ නැහැ. මේ කවුරු හරි ජොබ් එකක් දීපල්ලා. රස්සාවක් ඉල්ලනවා. ඉතින් අපිට පුළුවන් ද මේ ওই පඤ්ඤා ව්‍යාකරණ ওই ක්‍රමයට තෙදී කාටට කියලා දෙන්න මේ තමන්ගේ කවුද ඊටගනි මයින්ඩ් යෝන් බිස්නස්. තමන්ගේ වැඩක් බලාගනි. හොඳ කර්මස්ථානචාරිවරු හොයන යන්නයි. හොඳ භාවනා මධ්‍යස්ථාන හොයන යන්නයි. හොඳ කමඨාන හොයන යන්නයි ගිහිල්ලා. කවදාකවත් ඌ ඉගෙන ගන්න ඒ කමඨාන අතාරින්න හැටි. කවදාකවත් ඌ තේරුම් ගන්න ඒක කර්මස්ථානචාරිවරු අතාරින්න හැටි. කවදාකවත් ඌ තේරුම් ගන්න ඒ භාවනා මධ්‍යස්ථානයේ ස්වායක්ත වෙන හැටි. ඊට බැඳලා තියාගෙන ඉන්නවා. ඉතින් අපි මේ මාස්ටර් ට්‍රේනින් දාලා දැන් අදත් තියෙනවනේ. අදත් එකට පටන් අර ගන්නවා මේ ටීචර්ස්ලාට කියලා දෙන්න මේ ළමයින්ට දෙන්න මට දෙන්න මගේ පුංචි කාලේ නංගියේ මල්ලියේ අක්කලාගෙන් අයියලාගෙන් හම්බෙන්නේ ඒගොල්ලෝ කාබාසිනිය කියලා ඉවරයි. මට දෙන්න මගේ පුංචි කාලේ මේ නටන්න හෙළුවෙන් මේ අධ්‍යාපන ක්‍රමයත් එක්ක හම්බ වෙන්නේ. හැබැයි වෙන කරන්න දෙයක් නෑ අධ්‍යාපන ක්‍රමෙමයි යන්නත් ඕන. ඒකත් අපි කරුවේ එංගලන්තේ. ඒකත් අපි කොපි කරුවේ එංගලන්තේ. ඉතින් එංගලන්තේ අවුරුදු 26ක් පරිශන කරලා අපිට කියනවා කල යුත්තේ සතිය. අපිට අවුරුදු 2600ක් තිබ්බා. මූල වංශලා එක්කෙනෙකුටවත් මතක නැහැ. දැන් ඊයේත් කතා කරලා කියනවා මේ අධ්‍යක්ෂකතුමිය අජිතා ස්වාමීන් වහන්සේ එදා කිව්වනම් බයිනවා. වහන්සේට මතකද මම 450ක් එකතු කරලා මේ කිරිදල මධ්‍ය මහාවිද්‍යාලයේදී ප්‍රොෆෙසර් ලක්ෂ්මන් ජයතිලක තාරලා ඔක්කොම ඇවිල්ලා විනාඩි 45ක් මම කතා කරා. සතිය කියන එක පටන් ගන්න. ඉවරෙච්ච ගමන් ටීචර්ලා ලොකු සර්ලා එකතු කරලා මොකද්ද මැඩම් කිරුවේ අපිට නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ කිව්වා. මේ සතිය කියන්නේ මොකද්ද කියලා. දැන් අද ඔක්කොටම තේරෙනවා ඕනේ ප්‍රශ්නයක් විසඳන්නේ ඕකෙන්. එදා ඔබ වහන්සේට මම ඕක කිව්වනම් මටත් බයිනොයි කිව්වා. දැන් මම දැන් 19 වෙනිදා පටන් ගන්නවා. ඉස්කෝලේ පටන් ගන්න ඉස්සෙල්ලා මුළු කිරින්දි වෙලා ඉන්න ඔක්කොමලා ටීචර්ස්ලා ටික දුරස්ත ක්‍රමයට කොන්ත්‍රාත් එක බාර දුන්නා. බාරගත්තා නේ ඊළඟන කෑවා සාගර ආමතුරු. ඒ සාගර ඉන්නව නෑ නේ. දැන්
ඇතුලේ ඉන්නව කමන්නේ. ඉතින් දැන් ඕන්න දාඩිය දාලා මට ඇවිල්ලා කියනවා කුඹාරනකෝ සාංශ උදේට පැය 3 හැන්දෑවට පැය 3 හොන්දාට පැය 3 මම කො මේ තව ඉන්නව කපපිය ඉස්සරහා තියලා 3-4 දිනක් අරගෙන මාස්ටර් ට්‍රේනර්ස් හරි ඇදපිය මුළු කිරි දෙමු මුළු දොම්පෙටම ඒ ඩිරෙක්ටර් විනාඩි 5ක් කතා කරනවා. ඒ වීඩියෝ එක මම දැම්ම ගිහිල්ලා කපිල ගුණවර්ධනගේ ඔෆිස් එකේ. ඒ කියන්නේ ජනාධිපති මට දුන්නේ කපිලනේ. මේක මර වැඩක් නේ මට නම් කරන්න බෑ. අපේ දෙපාර්තමේන්තුව නම් කරන්න බෑ. ඒකට විසිරුවට තද වෙලා මේ බලෙදී මනස බෑ කියලා බෑනේ. මම දෙන්නම් කපිල පෙරර මහත්තයාට. කපිල මචං වැඩක් තියෙනවා. මේක නම් මට මේක බannකොට ෂුවර්. මේක කරලා දාපන්. ඔයා මට ඊවන් රාජකාරී ලිපියක් මම කරලා දෙන්නම්. මෙයා මම ඉල්ලපු ලියුමම වෙනස් කරලා කපිල පෙරර මහත්තයාට ඇටියා ලියුම කපිල මහත්තයා දවස් 2 ඇතුළත යනකොට හේමන්ත ප්‍රේමචන්ද්‍රකටයි මෙයාට යවලා මුළු ලංකාවෙම සතිය පිටවන්න ඕනේ. අර මිනිස්සු මාව හම්බෙලා කියනවා මොකද උනේ ස්වාමීන් වහන්සේ මේ බලන්නකෝ මේ මට ඉවිල්ලා ලියුමක්. කොහොද ලියුම? මේ තියෙන්නේ. මට කපිල පෙරර මහත්තයා කියනවා මම මොනවක්වත් කිරුවේ නෑ. වහන්සේ බලනකොට ඒ දෙන්නට උගන්ලා තිබුණා මම කෝ මේක කරපන් කියලා ඉච්චරයි. එක එකක් දන්නේ නැහැ සතිය කියන්නේ මොකද්ද කියලා. මොකද උගන්ලා තියෙන්නේ සතිය නැති වෙන එකක් නේ ඉතිහාසයේ භූගෝලයේ අතීතයේ අනාගතයේ උගෙන්නවා. වර්තමාන මොහොතේ බෑ. ඉතින් ඒක මේ එංගලන්තේ දැනගත්ත මේක දෙන්න ඕනේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහාමයි කියලා. ඉතින් ඒක එතකොට අපි නෝර්වේ යන්ට ලෑස්තිලා හිටියේ. එතකොට ඒතරතුරු ආවා අපිට. එතකොට කොන්ෆරන්ස් එක ඉවරච්ච ගමන් මාත් එක්ක ගියා හර්ෂ කියනවා බලන්න ස්වාමීන් වහන්සේ අපි මේ මිනිස්සු කොපි කරනවා අවුරුදු 26ක අත්දැකීමෙන්. අපිට අවුරුදු 2600ක අත්දැකීම් තියෙනවා. දැන් එංගලන්තේ කියනවා අපේ ක්‍රමේ හරි ඉංග්‍රීසි මාධ්‍යයෙන් පටන් අරගන්න. එතකොට අපේ කට්ටියත් අපි දානවා මේ මොඩියුල් එකම සම්පූර්ණ ස්වභාවිකයි. එන්නේ ලංකාවෙන් අපිට දෙන්න ඉංග්‍රීසියෙන් කියලා. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් වලදී බාහිර සාසනේ තමයි අතරම කතා කරන මාතෘකා හතරම යන්නේ බාහිර සාසනෙට තමයි. කොමියුනිකේෂන්. ඒ කරන්න යනකොට අපි බොඩුව ක්‍රීල් කරගන්න ඉගෙන ගන්න ගිහිල්ලා පාට කටපාඩම් කරලා නිසා අත ෂෝෆර්නවා කියලා තමයි කියවන්න මේපයි කිය. පොත් කියවීමෙන් ඒකාන්ත හානියක් වෙනවායි කිය. මේ නිසන්වනේ පටන් ගන්නකොට ධම්මනිසත්‍ය අනුක හතරපත ගාතාවක් කටපාඩම් කරුවොත් එළවනවා. බෑ. පණ්ඩිත ශාන්ති කියලා තුන ගල්දුවේ ඉස්සලා ඉගෙනගෙන පස්සේ භාවනා කරන්න මම නඩුවක් දානවා කිව්වා. නිත්‍යානුකූල නඩුවක් දානවා එක එක්කත් ඉගෙන ගත්ත එකේ භාවනා කරලා තියෙනවද කියලා අහලා. කරන්නේ නැහැ. ලොකු ශාන්ති කියලා තුන එහෙම කරන්න එපා මේ වැදගත්කම. ඉන්නේ වැදගත්කම වෙනම දෙයක්. මේ යෝගාසන සංස්ථාව නොම කරින්න බෑ. ඉගෙන ගත්ත එක එක්කත් භාවනා කරන්නේ නැහැ. හැබැයි ඊට විරුද්ධයි ඒ ස්වාමීන් කෑ ගැහුවට බුදුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ චේතියංගන ධම්මාචාරියත් පාස් වෙලා උද්දම දක්ෂ ශිෂ්‍යෙක් වෙලා ගිහිලා තියෙන හොයාගෙන මහසි සෙන්ටර් එක. ඒ කලහාතුරකින් වෙන දෙයක්. ඉගෙන ගත්ත කෙනෙක් යන්නෙම නැහැ. ඒගොල්ලෝ යන්නේ මේ අනික් අයට අර පචේ උගන්න ඉන්නවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ අන්තිමට මේ චට්ට සංගායනාවේ ඕසාන පරිේෂණ පරීක්ෂක කණ්ඩායමේ සමාජිකයෙක් කියලා. ඉතින් ඔක්කොම හදලා දීපේකේ වැරද්දක් නැහැ කියලා අස්සම් කරන සමිතිය. ඒ තරම්ම දැනුම තිබුණා. ඊට පස්සේ කව දැනුම අවශ්‍යයි. නමුත් එක සති මාත්‍රයක් තරම් වටින්නේ නැහැ. එක සති මාත්‍රයක් තරම් වටින්නේ නැහැ. ඉතින් ඒකට හිතට එන අපිට එනවනේ ප්‍රශ්න. බලන්න මේකේ ඒකාන්ත ව්‍යාකරණ ප්‍රශ්න දෙන්නේ. එහෙම නැත්නම් පරිපුච්ඡාද? එහෙම නැත්නම් විභජ්‍යද? එහෙම නැත්නම් ඨපණීයද? ඔක්කොම ඨපණීය ප්‍රශ්න එන්නේ ඔළුවට. මොකද ඨපණීය කියන්නේ? බැහැර කරන්න. මේ හිතින් ආපු ප්‍රශ්නයක් බව දන්න ඕකට මේ අපි උත්තර හොයන්න ඕනේ. ඨපණීයයි. අපි ඒකට උත්තර දී ගන්න බැරුව භාවනාව පැත්තක තියලා ඨපණීය ප්‍රශ්න වලට උත්තර හොයන්න පොත් දිගාරිනවා විශේෂඥ හම්බෙන්න යනවා මේ අනුන්ගේ සීනි කිරණයි කියලා කියන්නේ. අහකයන්යි තාක්කේ දා ගන්නවා කියලා සාමාන්‍ය කියන ඔඩොක්කේ තියනවා කියලා දා ගන්නවා කියලා කියන්නේ රෙද් දැස්සේ දා ගන්නවා කියලා නේද සිංහලෙන් කියන්නේ. අහකයන් නැහැ රෙද් දැස්සේ දා ගන්න එක තමයි ඔය අධ්‍යාපනය කියන්නේ. නිකම්පිට මත කියනවා අපේ අම්මා අකුරු දන්නේ නැහැ. ඒ දන්නේ නැති අම්මා මාව ගිහිල්ලා ඉස්කෝලේට බාර දෙනකොට අම්මට මොන වගේ හැඟීමක් තියෙන්නද කියලා. තාම දන්නේ නැතිලු. ඒ ප්‍රශ්න විචාරණය කරන කියනවා එතකොට මෙම සින්දුවා. යකින් ඔය සින්දු කියනට මගේ ඇඟේ මයිල් කෙලින් එනවා. ඒ තරම් අහිංසක අම්මා කෙනෙක් අද අධ්‍යාපන දෙවියන්ට ඉහළම ලොක්ක බාටපත් කරලා තියෙනවා. එයා කියනවා මයි ළඟ තියෙනුනේ අහිංසකකම. ඒ මොකක්වත් තිබිලා බෑ කියලා. ඉතින් සබරගම මේකට ඇවිල්ලා කතා කරලා පස්සේ මම කතා කරලා කිව්වනේ මහත්තයෝ මේ ගැමිකම අමතක කරන්න එපා. මේ manussකම අමතක නෑ ස්වාමීන් වහන්සේ කොහොම කෙරොක්වත් මයින් එක කියන්නේ නෑ කිව්වා.
ඒ අර නොදැනුවත්කම දන්නවා. මේ බුදුරජාණන් වහන්සේ මේ ගෑණියක්වත් දෙන්න බෑ කියලා කිව්වනේ ශිල්ප දක්වන්න බැරුව මොකද දන්නේ නැහැ කියලා. ඊපස්සේ ශිල්ප දැක්කුවානේ අසුදරව ගන්න. එහෙම එකක් තිබුණා නම් මාත් සමාන ශිල්ප දක්වන්න ඉඩ තිබුණා. ශිල්ප දක්වන මාත් අමාරු වෙන්න ඉඳලා මට එහෙම අභියෝගයක් ආවේ නැහැ. ඔක්කොම දන්නවා මම ශිල්පේ දන්නවයි කියලා. ඒ නිසා ගෑනු ආවේ නැහැ. මේ තරඟ තිබෙත් නැහැ. ඕනේ ශිල්පයකට ගියාම මම දන්නවා මට එක වරුවයි යන්නේ ඕනේ උපකරණයක් තේරුම් අරගන්න අත කපා ගන්න තුවාල කරගන්න ටක් ගාලා කරගන්න. ඒ කියන්නේ මේ හැදිච්ච තාලෙට සුකුමාර ජීවිතේ කවුරක්වත් හිතේ නැහැ ශිල්ප දන්නවයි කියලා. සිද්ධාර්ථ කුමාරයා අවුරුදු 6 දී අරන්ගේ සාරාවුල පුංචි ආමුදුර කොහොම හිටින් නැද්ද කියලා බලන්න. අවුරුදු 6 දී ගිහිල්ලා පන්සලකට බාර දෙන්න අද ඉන්න තාත්තා කෙනෙකුට කොන්දපණ තියනවාද කියලා බලන්න. මේ තමන්ගේ තාත්තා නිසා ඌ ගිහිල්ලා දෑවැද්ද ඉල්ලපු නිසා තම්මනේ පිටක් කරේ. ගිහිල්ලා ගණන් කියලා අල්ලගත්ත අත මහානොඹේ හේවණල්ලත් මට සැපයි කිව්වා. මේ සංසාරේ ගෙනාවෙගනේ. අවරින් පුතා යන්න දෙන්නා. අපිට දෙන්න. කියලා අරන් ගියා. දැන් පුළුවන් ද බාර දැන් ඉන්න අම්මා කෙනෙකුට හරි තාත්තා කෙනෙකුට අවුරුදු 6 දී දරුවෙක් ගිහිල්ලා සාරිපුත්ත හමුදුරන්න බාර දෙන්න. කරන්න බෑ. ඒ නිසා මේ අධ්‍යාපනය කරපු විනාශේ ප්‍රතිඵල තව අවුරුදු 3-4ක් යනකොට පෙනේ. අපි ඒ වෙනකොට මේ සතිපාසල පටන් ගන්න අපි කියනවා මේක තේරුම් ගන්න තිබුණා. ඒ විකල්පයක් තියෙනවා. මොකද්ද විකල්පේ? be unto yourself. තමන් ගැන තමන් විශ්වාස කරගන්න මම දැන් මෙතන. ඒ නිසා මම එතනින් නතර කරනවා මගේ අදහස් දැක්වීම. විවෘත ධර්ම සාකච්ඡාවට මම ආරාධනා කරනවා. මම මේ කියාපු කරුණු වලට ඒකාන්ත ව්‍යාකරණ තියෙනවා නම් ඒත් මට කියන්න ප්‍රශ්නයක් නැහැ. විභජ්‍ය කරනවා නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් පඤ්ඤා පටිපුච්චා ඒත් ප්‍රශ්නයක් නැත්නම් තපණියන් ඒත් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් කමඨාන් සුද්ධ කරන ඒත් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් අපි නිකන් ඔය කයිවාරුවක් කියන නමින් කිව්වොත් ප්‍රශ්නයක් නැහැ. සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා මම ගෞරවයෙන් ආරාධනා කරනවා. සයන්ස අවසරයි අද මේ කියපු එකත් එක්ක පොඩි අදහසක් ප්‍රශ්නයක් නෙමෙයි. මේ ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්න අහන්න බෑනේ කිව්ව විදිහට. නෑ ප්‍රශ්න අහන්න ක්‍රම තුනක් තියෙනවා. ටපණි එකනේ තිබ්බේ. සයන්ස සාමාන්‍යයෙන් දැකලා තියෙනවා මේ ඒ කියන්නේ දැන් ප්‍රශ්නයක් ඇහුවට දැන් ප්‍රශ්න අහන කෙනා අර කියනා වගේ මොකක් හරි යාගේ අදහසක් දරාගෙන එක පැත්තක් බලාගෙනනේ අහන්නේ සයන්ස. එතකොට ගොඩක් වෙලාවට ප්‍රශ්නෙට උත්තර දෙනවට වැඩිය නිකන් අර තියෙන දේ පෙන්වන ගතියක් වගේ සමහර වෙලාවට දැනිලා තියෙනවා. එතකොට ඒක අහන කෙනාට ගොඩක් වෙලාවට පැහැදිලි වෙන්නේ නැති ගතියක් තමයි තියෙන්නේ සයන්ස. මේ දැන් මටත් සමහර විට වෙන කෙනෙක්ගේ අහපු එකකට එකක් පේනවා මට කියන එක තේරෙන්නේ නැති ගතියක් තියෙනවා. ඒක ගැන පොඩි අදහසක්. අයින්ස්ටයින් තමයි මේ පසුගිය 7 වර්ෂයෙම පහළ වෙච්ච එකම විද්‍යාඥයා ලොකු විද්‍යාඥයා ගණිතඥයා කියලා තියෙනවා ඕනෙම ගානක උත්තරේ ගාන ඇතුලේ තියෙනවනේ. නැද්ද? ගාන කියවපන්. උත්තර නැති ගානක් නැහැනේ ලෝකේ. ඒ නිසා හොන්දට ගාන කියවන්න උත්තර එනකන් ඊට පස්සේ මේක සමීකරණේ තියෙන සුළු කිරීමේ ක්‍රමය විතරයි. ඒක මේ ප්‍රශ්න පත්‍රේ බලන එකට විසක් ගාන කියනකොට තමන් ගාව උත්තරේ. හැම ප්‍රශ්නෙම උත්තරේ ඒක ඇතුලේ තියෙන්නේ. අපි කරන් තියෙන්නේ ප්‍රශ්නේ විග්‍රහ කරගන්න ඕනේ. මම අල්ලගන්න තව කෙනෙක් ඊට පස්සේ කියනවා මට මේ ප්‍රශ්න තියෙනවා මම ඔබට කියනවා. ඌ මට කියයි. ඔබ වංශතෝ කියනකොට ඔබ වංශේ වලිගොඩ පාගලා ඉන්නේ ඕක වෙන්නේ නැහැ. හරිනේ. ඉතින් මම දැක්කේ නැහැ. ඌ දැක්කා. හැබැයි ඒකට කරු කරනවා බුදුහාමුදුරනවා. ඊට පස්සේ එයා කතාවට ප්‍රශ්නයක් ආවිලා සැකනතු මට ඇවිල්ලා කිව්වොත් මම කියනවා මෙන්න මෙහෙමයි ප්‍රශ්නේ. අපි උත්තර පැත්තකදී ප්‍රශ්න විග්‍රහ කරනවා. උත්තරය තුලේ මේ ලෝකේ තියෙනවද ප්‍රශ්නයක් හෝ ගානක් උත්තරේ නැති එක. ඊදස්සල ජෙයි ජයසූරි මහත්තයා ගණ පොත්තේ අපි හැදුවේ. ශීඝ්‍ර ජාමිතිය අංක ගණිත වීජ ගණිත පිටිපස්සේ ඉතින් උත්තර වල මතකද වන්දන්නේ. එක ගානක් තිබුණා උත්තරේ 3යි. මොන જાතියෙන් සුළු කරුවත් 6 එන්නේ. ඒක printing mistake එකක්. ඉතින් අපි පොඩි අය කියන්නේ වැඩක් නැහැ කතා කළා. වහගෙන ඉන්නවත් දන්නේ නැහැ. වහගෙන ඉන්නවා දැන් උනත් ඇවිල්ලා ගහනවා. ඒ තරම් අයියව. ඉතින් ඒ පන්ති ළමෙක් එකෙක් හදලා තිනවා ගුරු සිංහ. ගුරු ගේද මට මතකයි. ඔය පොඩි අයට ෆයිට් එකක් දෙන්න දක්ෂයි. ගණන් හදලා මූට 3 ඇවිල්ලා උත්තරේ. දැන් ටීචර් කතා කරලා මේ පුංචි බණ්ඩටවත් බැරි වුණා. මෙයා හදලා තියනවා කියලා හදන්නේ ඌ කළා. 6 තමයි උත්තරේ. මේ ජයසූරිය මහත්තයාගේ 3 තියෙන නිසා මම දෙකෙන් බෙදුවා ඊවා. ආයෙ තමයි උත්තරේ. ඉතින් පිටපස්සේ තියෙන 3 නිසා දෙකෙන් බෙදන්න සමීකරණයක් නැහැ. ඉතින් ඕක ඇවිල්ලා ඒ පොඩි අයියා මට ගාන පෙන්නලා ඉතින් හරි ආසයි. ඉතින් මං විතරනේ ඌ ඉගෙන ගන්න ඉන්නේ පොඩි අයට උඩ ශිල්ප දක්වන්න කවුරක්වත් නැහැ. මට කියලා දෙනවා.
කියලා බලම පොඩි මල්ලි මෙහෙමයි මේකට 6 තමයි උත්තරේ. ඒ ගුරු සිංහයා හදලා පෙන්වවලු 3 එන්න. ඉතින් ටීචර් ඉස්සරහට කතා කරලා බලනකොට ඒ 3 ගන්න 2 10 දෙකෙන්. දෙකෙන් ඉවරයි. ඒ වගේ අයින්ස්ටයින් කියලා තියෙනවා මුළු ගිය සතවර්ෂයේම විද්‍යාඥයා ඕනෙම ගානක උත්තරය ඇතුලේ තියෙනවා. අපිට කවදාකවත් උත්තර පිළිඳාන්න වෙන්නේ නැහැ නේ. ගාන කියවන්න. දැන් මොකේද මේ වීඩියෝ හදන වෙලාවේදී ඒක තැනකදී මේ මට මතක නැහැ ඒක මතුවෙච්ච හැටි කොහොමද කියලා. නයා කුරුල්ලා හිවලා බල්ලා ඉන්නකොට නයා වැඩ කරනවා නම් අනික් පස් දෙනා වැඩ බෑනේ. ඒක අපි දන්නවනේ ඇහැ වැඩ කරනවා නම් කන නාසය දිව කය වැඩ කරන්නේ නැහැ. මනස වැඩ කරන්න බෑ. ඉතින් ඒක දන්නේ අපි. අපි කියනවා ඇහැට මේ අනිත් ඔක්කොම ඇදගෙන යන ගම බලන්නේ ඒකට සද්ද ඇහෙනවා අවලංගු වෙනවා. රූප පේනකොට ගන්ධ රස පහස මොකුත් එන්නේ නැහැ. ඒක ඔක්කොම null and void අවලංගු වෙනවා. එතකොට අපි රූපේ බලන ගමන් ඒකට තත්ත්‍රාභිනන්දනේ වෙන ගමන් දැනගෙන හිටියොත් අන්වේ ඥානකින් මේ වෙලාවේදී ශබ්ද ගන්ධ රස පහස ඔක්කොම නීච වෙලා යනවා, තුච්ච වෙලා යනවා, මේ නොදැනෙනවයි කියලා ඒ දැනුම අර රූපේ බලලා ආස්තික ගන්න දැනුම වගේ 10 ගුණයක් 100 ගුණයක් වටිනවා. මේක බලන නිසා මට මේ දේ නොපෙනෙනවයි කියන එක. ඒක දෙන්න බෑ. මොකද අපි ඒ තරම් මේ බලන දේ විස්තර කරනවා. ඒක ශබ්ද රූප ගන්ධ මකාගෙන ڇප්ප කරගෙන යනවා. ඉතින් මේක ඇලෙනවා. ඉතින් කොහොම හරි කරලා ඒ විනාඩි 8 ඇතුළත ඒ ළමයාට කියලා දෙනවා. ඔය රූප බලන වෙලාවේ ශබ්ද ගන්ධ රස අවලංගු වෙලා යනවා. පොඩ්ඩක් දැනගෙන ඉන්න මේ බලාගෙන ආනපාන දිහා ආස්වාස් ප්‍රස්වාස දිහා ස්පර්ශ කරන ගමන් වෙන දේවල් තිබුණාට ඒව වළංගු නැහැ. නමුත් පොඩ්ඩක් ඒවට සාදර වෙන්න බලන්න. ආනපානේ බලන ගමන් සද්ද නැද්ද කියලා බලන්න. වේදනාවක් නැද්ද කියලා බලන්න. ගඳ එතකොට නිකන් සතිය කැඩෙනවා වගේනේ. හොඳටම ආනපානේ ඉන්න ගමන් බලන්න සද්ද තියෙනවා. ඒව නපුරු නැහැ. ඒවිල වදින්නේ නැහැ. ගන්ධ රස පහස දිනව වදින්නේ නැහැ. මොකද ආනපානේ තියෙන්නේ. නමුත් අපි දැනගන්න ඕනේ ආනපානේ තියෙන බව ආස්තික වශයෙන් දන්න අතරේ නාස්තික සේනාවක් ඉන්නව වට වෙලා. කොයි එක්කන ඊගාට එයිදන්නේ මේක යට වෙච්ච ගමන්ටක් ගලපයින්නවා. ඉතින් අන්නේ මේක දන්න නිසා මෙච්චරක් නොදන්නවා කියලා දන්න අන්වය ඥානය පොඩි ළමයි යල්ලනවා. ලොකු කෙනෙක් හිතනවා මේ සතිය කඩනවා, සමාධිය කැඩෙනවා, එල්ලේ කැඩෙනවා, එහෙම වෙන්න බෑනේ කියලා. නෑ වෙන්නන්න පුළුවන් දෙයක් පිටිපස්සේ මෙහෙම තියලා පෙන්වන්නත් පුළුවන්, පැත්තෙන් පියන්නත් පුළුවන්, සයිඩ් බයි සයිඩ් තියෙන්නත් පුළුවන්, වන්නපෝන අද තියෙන්නත් පුළුවන්. ඒකට මේක නිසා මේක වැහෙනවයි කියන එක දැනගෙන ගියොත් බලතැයි. අපි නෙට් බෝල් හරි බැඩ්මින්ටන් හරි වොලිබෝල් හරි ගන්න දැලින් එහා පැත්තේ බෝලේ ශ්‍රී ලංකනෝ පේනවනේ. දැල කියන්නේ ඇයි දැල් තියෙනවනේ. අපිට පේන්නේ මේ පැත්තේ එක නෙවෙයිනේ. මේ පැත්තේ විතරක් නෙවෙයිනේ. එහා පැත්තට බෝලේ ගියාට අම්පයර් විතරයි හරියට දැල උඩ ඉන්නේ. දැකලා තියෙනවද? වොලිබෝල් වල ගහනකොට අම්පයර් ඉන්නේ කෙලින්ම දැලට උඩින්. එයාට විතරයි දෙපැත්ත පේන්නේ. අනිත් ඔක්කොටම පැත්තයි පේන්නේ. නමුත් අනිත් පැත්ත දැල අස්සෙන් පේනවනේ. ඕක තමයි විපස්සනාව කියන්නේ. එහා පැත්තේ සෙල්ලම් කරත් දැල් අස්සෙන් පේනවා. මං ආනපන හිටියත් සද්ද තියෙන බව දන්නවා. ආන්න ඒක දන්නවනම්. ඒ කාරණාව දන්නවනම් ආයේ කට උත්තර නෑමස රහත් තමයි. අපි මේ වැඩේ දැන් කරන නිසා අනික් වැඩ එකට ඔකට ඔලු උසන්න දෙන්නේ නෑ. නමුත් අපි දැනගන්න ඕනේ අනිත්‍යව නැතුව නෙවෙයි. අපි අවධානය හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේකට ගියාට පස්සේ අපිට වෙන මොනක්වත් මතක නැහැ. ඒක ඥානපෝනික ස්වාමීන් වහන්සේ ලිටල් ලොක්ස්මිත් කියන පොතෙන් ඇදලා දීලා තියෙනවා. එකක් තේරීම කියලා කියන්නේ අර සේරම පිළිබඳව මෝඩ වෙනවා ඒක. එකක් තෝරපුවා මෙච්චර ප්‍රමාණයක් උඹට ගිලිහෙනවයි කියනකොම දන්නවනම් මේ පුංචි තෝරගන්න දේ නිසා මේසා විශාල දෙයක් කැප කරනවා කියන එක දන්නවනම් අපි විතර පාරිභෝගිකත්වයේ ඉන්න අපි විතර කන්සියුමරයිසින් කරන කවුරක්වත් නැහැ. ඒක වෙන කොහින්වත් ඉගෙන ගන්නත් බෑ විපස්සනාදී විතරයි ඉගෙන ගන්න. ඒක කියත හැකි විපස්සනාට පිවිසුම කියලා. හොඳට බලන්න යන්න අපි භාවනා කරුවා කියලා ලෝකේ නතර වෙලා නැහැ. එහෙම නැත්නම් අපි හිත පිට ගියයි කියලා සක්මන් කරද්දී සක්මන් නතර වෙන්නේ නැහැ. අපේ හිත පිට ගියයි කියලා රූපයකට සද්දයකට හුස්ම ගැනීම නතර වෙන්නේ නැහැ ඉඳගෙන ඉන්නකොට. ඉතින් රූපේ බලන ගමන් බැරිද හුස්ම ගන්න බව බලන්න. එතන හිත පිට ගිහිල්ලා තියෙන වෙලාවේ සක්මනේදී මම තාම රූකඩේ ඇවිදිනවා කියලා දකින්න. ආන්න ඒ ටික කියලා දෙනකොට අන්වේ ඥාන හරි වැදගත්. ඒ අන්වේ ඥාන වලින් අපි දැනගන්නේ මේ අපි දන්න පොඩ්ඩ නිසා ලෝකයක් අපිට නැති වෙලා.
ඒ දන්න පොඩ්ඩක් අමතක කරා නම් අපි ලෝකේ සාමාන්‍ය බුද්ධිය තියෙන මිනිස්සු බවට පත් වෙනවා. ඒක තමයි අධ්‍යාපනයෙන් කන්නේ. එක එක දේවල් වලට විශේෂඥා කරපුවාම ඌට සාමාන්‍ය බුද්ධිය නෑ. ඌට මනුස්සකම නෑ. ඌට මේ දත් දෙක මැද ගන්න බෑ. ඒකට වෙන කවුරු හරි ඕනේ. මොනවත්ක්වත්ම දන්නේ නැත්නම් ඌ සියල්ලම දන්නවා. දැන් එහෙම කෙනෙක් හොයන්නේ නැහැ. අපිට හිටියේ චුට්ටම් මල්ලි විතරයි. ඌ ඉස්කෝලේ ගිහලා තිබුණ නැද්ද කොහෙද? අකුරු දන්නේ නැහැ. ඒ දවස්වල කෞතුකාගාරයක් වගේ ඌ. ඒ දවස්වල මම මේ ඔල්ලෝසුවක් ගෙනත් දීලා මට මනේ ඔල්ලෝසුවක් දීලා මොකක්ද දැක්කා. මේ රෝමන් අකුරු තියෙන මට අරාබි අකුරු තියෙන එකක් ඕනලු. මට උඩු මම දන්නෙත් නෑ මේ ඔල්ලෝසුව බැලුවට අපි අකුරු මොනවද කියලා අපි දන්නේ නැහැ. ඒක කියනවා මේ රෝමන් අකුරු තියෙනවා මට බෑ. අරාබි අකුරු තියෙන එකක් ඕනලු. මොනවත්ක්වත්ම දන්නේ නැති එකක්. ටූ පින් ටෝච් එකක් ගෙනත් දුන්න charge කරන එකක්. ටික හිටින්නේ නැහනේ. 3 පින් නම් හිටනවනේ. දීපුවම ටෝච් එකට ස්විච් එකක් කඩාන ටෝච් එකක් කඩාන ගියා මේ කුණු හරපේ මට එපයි කිව්වා. කඩලා කුඩු කරලා මට කිව්වේ. මට ටෝච් එකක් දෙන්න කිව්වා. මේ මොකද්ද මේ ගහපුවම කුචු කුචු ගන්න charge වෙන්නෙත් නැහැ. බෑ. ඒ තරම් knowledge එක තියෙනවා. ඒ ඉස්කෝලේ ගිහලා නැහැ. ඉස්කෝලේ යන බයියකට මේක 2 පින්ද 120ද 230ද තර්ඩ් එක ඇවිල්ලා අර්ත් එකනේ ඒක මොකට ඒක වැඩක් නැහැ නාන අරු ගීපුවම කුඩු වෙලා යන්න ටෝච් එකටයි ප්ලග් එකයි දෙකම කැඩිලා මට එලික වන්න මං කුඩු මං කොතට දීපේක ඒකට ටෝච් එක ගේන්න බෑ මේ මොකද්ද කියලා තියෙන්නේ වෙන කෙනා මූණ දමලා ගැව්වා වගේ ඌගේ දරම දන්නේ නැත්තම් ඉස්කෝලේ ගියේ නැත්තම් පොර තමයි පොඩ්ඩක් දන්නේ නැත්නම් කොච්චර ගිහිලා තියෙනවද මන් දන්නේ. ඔන්න ගිහිල්ලා මේ ඌරු වර්ගයේ වන්නිලැත්ත පොඩ්ඩක් හම්බ වෙන්න කියලා දෙයි. ඉගෙන ගත්තාම වෙන කුණු හරපේ. අපිට ඒකයි ඒ වුණත් අපි ඉතින් අර මේ අහිංසක වෙලා කටයුතු කරනවා නම් බේරුම් ගන්න පුළුවන්. හැබැයි ඉගෙන ගත්තයි කියලා හිතාගත්තා නම් කවුරු හරි සෝරි තමයි. සෝරි තමයි. ඉතින් මම ඒක දැනගෙනමයි ඉගෙන ගත්තේ. මොකද නැත්තම් ඉගෙන ගන්න බැරි හින්දා ඉගෙන ගත්ත අයට වෛර කරනවා කියලා චෝදනාවක් කරනවානේ. ඒ නිසා මම දුහුල් ෆයිට් එකක් දුන්නා. දීලා උඩට හොඳට ඉගෙන ගත්තා කියන්න බෑ. අධ්‍යාපන ශාස්ත්‍රයේ කැළඹුවා. කාටවත් කියන්න බෑ දන්නේ නැහැ කියලා. හැබැයි මම දන්නවා ඉතින් පිස්සන්ගේ පිහාට්ටන්ගේ වැඩ සංවිධානාත්මකව මොලේ කුරුවල් කරන හැටි, ඒ වගේම අංජබජල් කරන හැටි මං විතර දන්න කෙනෙක් නැහැ. ඉතින් ඒකට එකයි තියෙන්නේ mind your own business. උඹේ වැඩක් බලාගන්න. සර් ස්වාමීන් වහන්සේ පසුගිය දවසක තිබ්බ දේශනයේදී මේ අර අත්වාද උපාදාන කියන වචනේ ඇසුනසන්නස ඒකේ මට හැඟුනේ රූප වේදනා සංඥා සංකාර විඥාන තුල ඇතිවෙන අධික බැඳීම සහ අල්ලා ගැනීම කියලා ඒක හරිද ස්වාමීන් වහන්සේ? ඔය ditthුපාදානේ දෙකම එකයි. ඒ නිසා තමයිලාට තුඩ දාලත් කියනවා තමයිට අත්වාද උපාදාන කියනවා මේ උඹ සහ මම කියලා ඇත්තෙක් හදාගන්නවා. ඒ ඇත්ත මේ ඇත්ත. ඒ තැනැත්ත ඒ තැනැත්ති ඉතින් තැනත් හදනකොට මේ තැනත් හැදෙලා ඉවරයි. ඉතින් ඊට පස්සේ කතාව යන්නේ අරයා මට මෙහෙම කරා මේ ධාතු මතක නැහැ. හේතුඵල මතක නැහැ. අන්‍යෝන්‍ය ප්‍රත්‍යක් මතක නැහැ. ඌ මට ගැහුවා. ඉතින් ඒක අවිද්‍යාව ඕන කෙනෙක් බලද්දී එයා පුද්ගලාරෝපණය කරනවා. පුද්ගලාරෝපණය අයින් කළා ධාතු මනස්කාරට දැම්මොත් ඉතින් ගලක හැප්පුණාට අර්ගලයක් නැහැනේ. ගල කකුලක හැප්පුණොත් ඉතින් අර්ගලයක් තියෙන්නේ. ඉතින් ගලක හැප්පුණා වගේ හිටපුවාම ඉවරයි. ඒකට ditthi උපාදානයත් අත්වාද උපාදානයත් හේතු වෙනවා. අත්වාද උපාදානයේ හැම එකෙම සෙන්ටර් එක මම සහ මම නොවන කියනත් එක ගිය ගමන් මේක විසඳ ගන්න බැරි ප්‍රශ්නයක්. මේකෙත් තියෙන හතරමා ධාතුන්, එළියෙත් තියෙන හතරමා ධාතුන්. එතකොට අද්දත්තපට විධාතු, බහිද්ධාපට විධාතු, පට විධාතු රේවේසා. එතකොට අත්වාද උපාදාන ටිකකුත් නැහැ, ditthi උපාදාන ටිකකුත් නැහැ. ඒක නිසා ඒකේම අංශ දෙකක් තමයි අත්වාද කියලා කියන්නේ. ඒ නිසා සරුවච්චන් වහන්සේ පණවන්න බෑයි කියලා කියනවා රූපෙන්. සරුවච්චන්සේ පණවන්න බෑ කියනවා වේදනාවෙන්. සරුවච්චන්සේ පණවන්න බෑ කියනවා සංඥාවෙන්. සරුවච්චන්සේ පණවන්න බෑ සංස්කාර වලින්. සරුවච්චන්සේ පණවන්න බෑ විඥානෙන්. පණවන්න යනකොටම සරුවච්චන්සේ පුද්ගලයෙක් බවට පත් කරනවා. ඉතින් අපි මේ ධාතු වන්දනා කරනකොට එතන බුදුරජාන්සේ සැප වින්දා ඒක බුදුහාමරට අයිති වින්දනක් කියනකොටම අත්වාද උපාදානේ ඒකෙන් මාත් උපාදානයක් හදා ගන්නවා. ඉතින් අපේ අපච්චි ඉන්න කාලේ කියනවා යාපනට ගියාම අපච්චි පොඩ්ඩක් දෙමළ පුළුවන්. මේ මිනිස්සුන්ගේ අහුවාම අන්දවලව වින්දවලව කියලා කියන්නේ ගේ කියලා කියන්නේ නැතිලු. අර වලව්ව ඉඳලා ඒක නම්ම වලව් මේක මගේ වලව්.
ඒකට එන්නේ වටෙන්. අන්ද වලව, ඉන්ද වලව, නම්ම වලව. අරගේ මේකේ නෙවෙයි. අකත් වලවක් මේකත් වලවක් මේක මගේ වලව. හරි ආසයිලු ඉන්ද වලව, නම්ම වලව කියලා ගන්න. ඉතින් අපි අනුන්ට ওই නම්බු දෙන්නේ Tamanට පුම්බ ගන්න ඕන නම් අනුන්ට නිග්‍රහ කරනකොට අම නිග්‍රහ වෙනවා. අනුන්ට නම්බු දෙනකොට නම්බු වෙනවා. ඒ දෙන්නේ නැතුව අපිට ජීවත් වෙන්න බෑනේ. හරියට මෙයට ගා ගන්න නැතුව ඉන්න බෑනේ මේකේ. ඒකනේ අපි මේ අරණියගත වෙන්න බය. ඒකනේ අපි මේ මම දැන් මෙතන කියනකොට බය දෙන්නේ. තනිකන් දෝෂෙ ඉන්නේ. මොකද අපිට ඕනේ තව කවුරුත් එක්ක සංසන්දනය කරලා එයා සෝවන් මම සකදාගාමි ඇති මට. මට වැඩිපුර ඕනේ රාත් වෙනම ඕනේ. ඌ සකදාගාමි නම් එහෙනම් ගේමක් තියෙනවා. එහෙනම් මම අනාගාමවත් වෙන්න ඕන. වෙන ප්‍රශ්නයක් නැහැ. මට අනාගාමීත් එකයි අනාගතත් එකයි හැබැයි. ඌත් ඒ මේ ගස්කල් කටපු එක ගස්කල් නැකපු එක ඌත් මේ අනාගාම වෙලා දෙයෙන් බෑනේ. මම එන රාත් වෙන්න ඕන. දරංගද නාට්‍ය රජුරවන්න වෙඩි තියලා සිංහාසනේ ඉඳද්දි. සිංහාසනේ පුරාලේ. ඒ රජුරව මැරලා ඉන්නවා. ඉතින් ඊට රාජසභාව රැස්ලා ඊට පස්සේ ඊගාර රජ වෙන එකන පණවනවා. පණව අඩුකුලේක රජ කරන්න හදනවා. අර රජුරට තද වෙනවා. දැන් නළුවා යකෝ මේ ගස්කෙල් කඩපු බල ගෙම්බට්ට මේක රජ වෙන්න දෙනවා මැරෙන කතාව වෙන එකක්. මේ රාජ කතාව වෙනවා. ඊට දොරපාල කියන නාටකෙම හැටියට තමුන්නාංශේ සිංහාසනේ කියලා මැරෙන්න ඕනේ. ආයෙත් ගිහලා මැරලා ඉන්න. උට මැරුණත් මේ අඩුකුලේක රජ වෙන්න බැහැ. ඉච්චරයි කතාව. ඊට පස්සේ ආයෙත් මැරෙනවා. ඒ සිල්ලමක් තමයි අපි මේ කරන්නේ. දැන් ප්‍රශ්නයක් තියෙනවා වෙන ආගම් වල ආයත සෝවන් වෙන්න පුළුවන්ද කියලා. අලි ප්‍රශ්නේ. අද ප්‍රශ්නේ මේ දවස්වල. අපි ප්‍රතිබුද්ධාගමේ දැන් මේ කතා කරනවානේ දැන් කතා දෙකක් නෑ. ඌ කෙලින්ම කියනවා මෙන්න සෝවන් නුවට මානසික තලෙ මෙච්චර ඇල්ෆා කිරණ මෙච්චරයි බීටා කිරණ මෙච්චරයි අනම්මනම් දෙනවා. ඊට පස්සේ සකදාගාම වෙනකොට මෙච්චරයි. ඉතින් ඌ ගෙනියනවා බුදුහාමරගේ නේව සංඥා නා සංඥා ඇතර ගෙනියනවා. ගෙනිලා පෙන්නනවා කරලා. දැන් අපි කට්ටි වෙවුලනවා මැෂින් එක ගාවට යන්න. මොකද උන් සත්තු මරලා හොරකම් කරලා ඌ යනකොට දන්නවා සත්තු මරපෙක මැෂින් එකේ පෙන්නොත් එහෙම. පුදුම විදියට බැනලා දාලා තියෙනවා. තමුසෙම කතා කරන්නේ කොහොමද? තමුසෙලා බුද්ධ ආගමෙන් දෙවෙනි කියලා. ඉතින් අර ඌ කියනවා මෙන්න මෙයාගේ බුද්ධ ආගම. දැන් මේ විපත්තියෙන් බුද්ධ ආගම අනුව තමයි සෝවාන් ඒ කට්ටියට මේ පාඩවල තියෙන්නේ. ඉතින් මේ දේවල් දිහා බලනකොට භාවනා කරන මනුස්සව කොච්චරක් ඕවා ප්‍රශ්න කරගන්න නැතුව ඉන්න මොන තරම් දැනුමක් තියෙනවද බලන්න මොන තරම් මයින්ඩ් යෝන් බිස්නස් තමන්ගේ වැඩක් බලා ගන්න කියලා කරන්න බෑ. ඒ කරන්න බැරි සතාට තමයි බෞද්ධයයි කියලා කියන්නේ. බෞද්ධයට විතරයි ප්‍රශ්න තියෙන්නේ. මොකද එයා මේක බාහිර අරගන්නේ. මේක අපේ බුද්ධ ආගම මම විතරයි මට විතරයි සෝවන් වෙන්න පුළුවන් කියලා බල්ලා පිටුරු කන්නේත් නැහැ. කනගොනාට දෙන්නේ නැහැ. හැබැයි දැන් ඒකේ හෙල්ලුම් කාලා ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම ඉංග්‍රීසි බුද්ධ ආගම ඇවිල්ලා අපිට උගන්වන්න ගියාම පිටරටින් එනවා සමහරට පැය 5ට 6ට මිනිස්සු. ඇවිල්ලා ස්පෙෂල් චාටර් ප්ලේන් එකකින් ඇවිල්ලා පැය 6 ටෝක් එකක් දීලා යනවා. එක්කෙනෙක්ගේ රුපියල් 1000ක් විතර ගන්නවා. ඌ ආපහු යනකොට එන්න තොගයක් සල්ලි හක් වේදාගෙන එනවා මේ බුදුහාමුදුරු කියපෙකින් අරික් කාලක් කියලා. මොකද අපේ මිනිස්සු කැමති මේ වගේ 5 ස්ටාර් හෝටල් එක ඒ වගේ යාකටිස රූම් එකක ඇවිල්ලා සුද්දෙක් ඇවිල්ලා බණ කියනවා යනවා දකින්න. එතකොට ඒකලා ඇවිල්ලා බලනවා අපේ ගමේ පන්සලේ ආමරු මොනවක්වත් දන්නේ නැහැ නේ. බලන්න කරමනු සෛල දීපු එක. මේ පොකට් එකට ගහපු එක පේන්නේ නැහැ. අරුව ප්ලේන් ටිකට් එකට වටින උට ආපහු යනකොට ගෙනියන ගාන. මොකද අපේ මිනිස්සු ඒ තරම් මේක සම්ප්‍රදායට දාගෙන නොකල හැක්කක් බවට පත් කරගන්න. නැත්නම් ඒකට නෙවෙයිනේ බුදුජානනාංශයේ බණ දේශනා කරලා තියෙන හැකි සංඥාව දෙන්නනේ. ඒ නිසා අනිකට ස්තුති කරන්න බණින්න යන්න එපා. ස්තුති කරලා පුළුවන් ඕන කෙනෙකුට පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ සංකල්පේ පසුගිය අවුරුදු 40 ඇතුළත ජන විඥාණයට ගියා. කාගවත් බලාධිකාරියක් නැහැ. එයාට සෝවාන් කරන්න බෑ කියන්න කෙනෙකුත් නැහැ. මට සෝවාන් වෙන්න ඕන නම් ඒක නතර කරන්න අධිකාරිය කායින්වත් අවසර ගන්න ඕනෙත් නැහැ. අන්නේ ඒක හරි වටිනවා. ඔය කොරෝනා වගේ තත්යකට එන්න ඕනේ ඒක තේරෙන්න කාට හරි. කාටවත් කියන්න බෑ මේ කොරෝනා හැදෙන්න ඕනේ නොහැදෙන්න ඕනේ ඉන්ජෙක්ෂන් ගහන්න ඕනේ නැති වෙන්න මොකද පාලනය කරන්න බෑනේ. ඒක හැටි. අධිකාරිය කියනවා මෙහෙමයි කියලා. එහෙම කාටවත් කියන්න බෑ. එහෙම රජයකට එහෙම අයිතියක් නැහැ. ඒක නිසා සෝවාන් වීමත් ඒ වගේ තමයි කොරෝනා වගේ තමයි. නිරංජි. සරයි ස්වාමින් වහන්සේ. නිරංජා. නිරංජා ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ
ලිඛිත ප්‍රශ්න දෙකක් ලැබිලා තියෙනවා. වාචිකව රාජිකත් අත උස්සලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගන්න අවසරද? අවසරයි ස්වාමීන් වහන්සේ. පර්යංකයේ මූල කර්මස්ථානය උදරයේ පිම්බීම සහ හැකිලීමයි. වරහන් ඇතුලේ රූපය. මෙම රූපය ගිමන් වී පිම්බීම සහ හැකිලීම අතර වෙනස නොදැනෙන මුත් මැරී නොමැති බවට නිින්ද නොගිය බවට ඇති දැනීමක් පවතී. මේ අතර රූපය ඇතිදැයි බැලුව විට නැවත රූපය ක්‍රමයෙන් නිරීක්ෂණය වී නැවතත් සංසිඳී යයි. සක්මනෙහි මූල කර්මස්ථානය පාද ස්පර්ශය සමග දැනෙන තද බව සහ මෘදු බවයි. එය ක්‍රමයෙන් නොදැනී ගොස් සක්මන નિરાයාසයෙන් සිදුවන බව නිරීක්ෂණය වෙයි. මේ අතරතුර ඇසට පෙනෙන රූප කැමරාවක හරියට ફોකස් නොවුන චිත්‍රමෙන් බොඳ වී විවරණ වී අපැහැදිලි වී වස්තු වශයෙන් හඳුනාගත නොහැකි තත්වයටපත් වේ. නැවතත් નિરાයාසයෙන්ම වස්තු වශයෙන් පැහැදිලි දිස්වේ. මේ ආකාරයෙන් දෙක අතර මාරුව සිදුවේ. අවශ්‍ය නම් මෙම රූපයේ අපැහැදිලි අවස්ථාවට යා හැකිය. බැලිය හැකිය. මේ ආකාරයෙන් 1 ඇසට පෙනෙන රූපය ගිමන් වන ආකාරයත් 2 දෘෂ්ටි මායාව සහ ඇසෙහි යෂ්ටි සෛල කේතු සෛල වල ක්‍රියාකාරීත්වයත් 3 ඝන ද්‍රව්‍යයක් ශක්තියක් බවටත් ශක්තියක් ඝන ද්‍රව්‍යයක් බවටත් පත්වන ආකාරයත් පැහැදිලිව පහදා දෙනසේක්වා. එහෙම ඉල්ලන්න හේතුව කියනවා මට ඕන බ්ලර් කරලා බලන්න පුළුවන් කියලා. මං කියනවා බලන්න බෑ. ඒක පෙන්නන වෙලාවේ දකින්න පුළුවන්. අපි හිතන මේක නිතරම බොඳ වෙනවා සීවර වෙනකොට මට ඕන දේ කරන්න පුළුවන්. කරන්න බෑ. ඒක හොඳට බලන්න එහෙම ආපුවාම කීත හැකි මේ හොඳට බොඳ වෙච්ච එක හොඳට තීව්‍ර වෙනවා. ආයෙ තීව්‍ර වෙච්ච එක බොඳ වෙනවා. ඉතින් බලන්න පුළුවන් වුණාට අපිට එහෙම බොඳ එක තීව්‍ර කරන්නත් බෑ. අපිට තීව්‍ර එක බොඳ කරන්නත් බෑ. You have no choice. අන්න එතන මට පුළුවන් කියන හැඟීමෙන් තමයි මේක පහදලා දෙන්න කියලා කියන්නේ. පහදන්න බෑ. මේම දේවල් දිහා බලනකොට බොඳ වෙනවා. අපි හිතන මේ ඇහැ මේ අන්ධකාර වෙලා සතිය නැති වෙලා එනසම මට ඕන වෙලාවට ගන්න පුළුවන් කියලා ඔන්නෝක තමයි අත්වාද උපාදාන කියන්නේ. කරන දේ මට පුළුවන් කියලා හිතෙනවා. නෑ ඒව එක එක නා මේ තට්ටු මාරුවක් කියන්නේ. ඒ තට්ටු මාරිය යනකොට ඒකට නම දාන්න පුළුවන් අපිට. නම දාන ආකාර 4ක් බුදුරජාණන්සේ ආකාර නිर्देश ලිංග නිමිති කියලා පෙන්ලා දීලා තියෙනවා. මේ පේන දෙයට ආකාරයක් පෙන්වන්න පුළුවන්. ලිංගයක් පෙන්වන්න පුළුවන්. නිමිත්තක් පෙන්වන්න නමක් දාන්න පුළුවන්. තව වෙලාවක ඒකට ඒ ආකාරය ගැලපෙන්නේ නැහැ. ඒ නම ගැලපෙන්නේ නැහැ. ලිංගي ගැලපෙන්නේ. ඒක වෙන දෙයක් වඩ මට හිතෙනවා මට ඕනෙකට බ්ලර් කරන්න පුළුවන් නැත්නම් බොඳ කරන්න පුළුවන්. මට ඕනෙකට ෂාප් කරන්න පුළුවන්. එහෙම එකක් නැහැ. ඒක පුළුවන් කියන හැඟීම තමයි අත්වාද උපාදානයි කියන්නේ. ඒකට මට පුළුවන් කියලා හිතෙනවා. නැත්නම් ඒක බොහෝ වාරයක් කරනකොට පේනවා එහෙම නැහැ. මට එහෙම බාර ගන්න පුළුවන් ගතියක් තියෙනවා ඉස්සරට වැඩිය. මේ බොඳ වෙච්ච දේ මේ තියුණු වෙනවා වෙන්න පුළුවන්. හැබැයි මම තියුණු කරනවත් මට ඕන විදිහට තියුණු වෙනවත් නෙවෙයි. ඒක අර ස්වභාව ලක්ෂණ පෙන්නකොට සටහන් ආකාර ගෙවලා ස්වභාව ලක්ෂණ පෙන්නකොට සිද්ධ වෙනදී. ඒක නිසා හොඳට ස්වභාව ලක්ෂණ වල සටහන් ආකාර ස්වභාව ලක්ෂණ කියන එක හොඳට තේරුම් අරගෙන සුතමේ ඥානෙ ඇතුව ඒකටම ගිය අන්වේ ඥානක තියෙන කෙනාට මේකේ පෙන්වන්න පුළුවන්. හැබැයි මේ පෙන්වන්න පුළුවන් කියලා කියන්නේ පාලනය කරන්න පුළුවන් කියන ශක්තියක් නෙවෙයි. ඒ ස්වභාව ලක්ෂණ දැක්කනම් අනිවාර්යයෙන් මේක සම්තතියට වැටෙනවා. ඒක මේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ බොහොම ලස්සනට clearing the path කියලා yellow book කියලා අපි ඒකට කිව්වේ. මම මේක සිංහලට දැම්ම යෝගාචර උපදේශනය කියලා හොඳට කියවලා බලන්න. මේක නැවත නැවත වෙනකොට හිතනවා මට පුළුවන් කියලා. මමයි කරන්න කියලාත් හිතනවා අන්තිමට. ඒක තමයි අත්වාද උපාදානේ. මට බෑ. ඒක සිද්ධ වෙන දේ. හැබැයි වෙන්දට වැඩිය පිරිසිදු දකින්න පුළුවන්. ඒ දකින්න පුළුවන් වුණාට මම ਸਰබලධාරී දෙයයන්ාංශ වෙලා නැහැ. ඉතින් ඒ නිසා නැවතත් ඒකට යන්න අරින්න ඒක හොඳම තැනක්. ඉතින් පැත්තක් ගන්න එපා. ස්ටෑන්ඩ් එකක් ගන්න එපා. ඒකේ බොඳ වීම සහ තියුණු වීම අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙනවා. තමයි බොඳ වෙන්නේ මූල කර්මස්ථානේ. තියුණු වෙන්නේ බාහිර අරමුණක්. නැත්නම් බාහිර අරමුණ බොඳ වෙලා මූල කර්මස්ථානේ තියුණු. ඉතින් ඒ වෙලාවේ ඇති ඒකට ඊයේ කරුණු දෙකක් මම ඊයේ කමටහන් සුද්ධ කරනකොට මතක් කරා. ඔය නිරංජ කරපු වැඩසටහනෙමයි. ඒ වෙලාවේදී බාහිර අරමුණු බලපෑම් වැඩි. මොකද අර බොඳ වීගෙන එනකොට ඒකට ආසාව නැති වෙලා යනවා. ඕනම දෙයක් දිහා එක දිගට බලනකොට බොඳ වෙනවා. එයා හිතනවා මේ බලන හිටපු නිසා ඇති බොඳ වීම
පිළිබඳ ද්වේෂයක් හට ගන්න. එතකොට බාහිර අරමුණ රිංග ගන්නවා ඇතුළට. මේ පාළුගේ වළම් බිඳිනවා වගේ. දන්නවනම් ඕනෙම දෙයක් වැඩි වෙලා බලනකොට ඒක එන්න බොඳ වෙනවයි කියලා. දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ සකසේම සුදු වෙලා ඒකනේ අපි මේ රූප ශබ්ද ගන්ධ රස මාරු කරන්නේ. එකම දෙයක් බලන්න ඉන්න බෑනේ. ඉතින් බලන්න ඉන්න බැරිකම පෞරුෂත්වෙ නැතිකම. බුදුහාමුදුරුවෝ සද්ධාව නැතිකම. බුදුන්සේ මතක් කරන බලයින්කොට බොඳ වීම වෙනවා, එපා වීම වෙනවා, කම්මැලි වීම වෙනවා, නැගිටලා යන්න වෙනවා. ඕක තමයි පෞරුෂත්වය කියන්නේ. ඒ බොඳ වෙන එක සත්‍ය අඩු වීමක්වත් සමාධි අඩු වීමක්වත් උඹේ දුර්ලභමක්වත් නෙවෙයි. ඕනම දෙයක් තියා බලන් හිටියොත් බොඳ වෙනවා. ආශ්වාස ප්‍රශ්වාසයක වෙනස නැති වෙනවා. ඒ වෙනකොට ඒ කෙරේ ඇති වෙන ද්වේෂය එහෙම නැත්නම් අපි කියනවා ඒ කෙරේ මේ විරාගය එහෙම නැත්නම් කියන්න පුළුවන් නිබ්බිදාව ඒක රස විඳින්න නැති වෙනකොට විශේෂයෙන් කොහෙද තියෙන පිස්සෙක් එනවා ඇතුළට. ඉතින් ඒ දේ දන්නවනම් මේ මම කරන දෙයක් නෙමෙයි යෝගාවචරය හොඳක් වෙලා අරමුණ දිහා බලා හිටියොත් මුස්පේන්තු වෙනවා. කම්මැලි වෙනවා. නීරස වෙනවා. ඒක විශාල ඥානයක්. මේක මුස්පේන්තුවක් කම්මැලිකමක් කියලා බාරගත්තොත් භාවනාවත් මුස්පේන්තු බුදුමුත් පුත්පේන්තු ධර්මයක් මුස්පේන්තු වෙනවා. ඉතින් ඕක තේරෙන උදාහරණේ තමයි බැඳපු ගෑණිය පා වුණාට පස්සේ වෙන දේ. කසාද බැඳපු කට්ටිය දාන්නවා. අනේ බඳින්න ගියාම මැනිකෙට සාරිද ඕනේ මැනිකෙට වලලුද ඕන දෙයක් කියන්න මම අරගෙන දෙනම් කිව්වා. පරණ ඉතින් අර එතකොට මිනිස්සු මිනිහාගේ රස්සාවට ගියාම කාට ගමේ ඇවිදලා මිනිස්සු පාවිච්චි කරන නැති බඩු ගන්නවා පරණ බඩු ගන්නවා. ඉතින් ගෑණි කළු මාව ගෙනියන්නේ කිය. පාවිච්චි වෙන්නේ නැහැ දැන්. මිනිහා රස්සාවට ගිහිල්ලා. මිනිහා ඩුබායි ගිහිල්ලා. ඉතින් ගෙදර ගෑණි ගෙනියනවා පරණ බඩු කොට ඒ කියන්නේ යකඩ වෙනුවට. ඊට කව් වෙලා. අවුනාට පස්සේ කිව්වලු ඉතින් මං ඇව්වන උනා කිව්වා පාවිච්චි කරන්නේ නැති බඩු වරනකොට ගන්නේ කිව්වා. ඉතින් මං පාවිච්චි කරා කිව්වා. ඉතින් මොකක්ද ප්‍රශ්නේ මොකක්ද? ඇත්තනේ කතා. පන්දින්න ඉස්සර කොහොඳ ලේන්සු ගෙනත් දීලා චොක්ලට් ගෙනත් දීලා අසවල් බස් වලට එකට එන්න කියලා දකින්නකොටම කුයි කුයි ගාගෙන නටනවනේ. බැඳපුවාම ටික දවසක් යනකොට ඒ කාගේද මේ සිව් මැලියා කියලා ඉතින් මම මැෂිනෙන් ඇහුවා දැන් මේ දවස්වල සින්දු කියවන සිව් මැලිය කියලා. අනේ දැන් ඒක සිව් මැලියම ගිහිල්ලා මොලයක් අගේ. දැන් ඒ සින්දු කියන්නේ නැහැ කිව්වා. කාගේද මේ සිව් මැලියා කියලා කරගෙන සින්දුවක් හරි බොහොම ආශාවෙන් ඉතින් බෙරේට ගගා කියන ඒ දවස්වල. පහු වෙනකොට හොඳටම අමාරු ලෙඩයි. මේ මැස්මරත් ඇදෙනවා. ඉතින් මම වර සිව් මැලියා සින්දු අනේ පිස්සු කතා කරනවා. එහෙම ඉතල තමයි බැන්දේ. දැන් බලයක් දැන් සිව් මැලි නැහැ. ඕක තමයි වෙන්නේ. ඉතින් ඕක යසෝදරාවටත් වෙන්න ඇති. ඒකනේ කිව්වේ රාහු ජාතම් බන්ධන දාතන් කියලා. ඉතින් ඕක කට්ටිය හිතනවා මේ මිනිස්සුන්ගේ තියෙන මේ ජඩකම කියලා. ජඩකම නෙමෙයි ඕනම දෙයක් තියා බලා ඉන්නකොට එපා වෙනවා. ඊචීදි කසාදී කියන කුණුහරුපේ මේ මනුස්සයාගේ මොළයට කොහොම ආවද කියලා. අනේ මට නම් හිතා ගන්න බෑ. මනුස්සයා විනාශ කරපු දෙකක් තියෙනවා. එකක් තමයි කසාදී. දෙක සල්ලි. විස්තර දෙයක් හදාගත්තා. මේක දුන්නාම මේක හම්බ වෙනවා කියලා. දැන් බලන්න සල්ලි නිසා වෙලා තියෙන විනාශේ. කසාද නිසා වෙලා තියෙන විනාශේ. අපි වැඳගත්ත ගෑණි මයිත් එක්ක ඉන්න ඕන කියලා කියන පිස්සු. අරමුණ අපි කසාද වැඳගත්තට අපි අරමුණේ මේ විපිරියාසේ දකින්න කැමති නැත්නම් ওই සිව්මැලිකම නැති වෙනවා. ඒක මම කරපු දෙයක් කියනවනම් ඒකත් කුණුහරුපයක්. ඒක වෙන්නේ නැහැ. මේක ඉස්සරදී දන්නව අන්වේ ඥාණයෙන් දැනගන්නකොට වෙනවා ලෝකෙම පේනවා අපිට ඉන්න බෑ එකක් එක්ක. අපි නිතරම දේවල් මාරු කරනවා. ඒක පොහසත්කම කියලා අපිට උගන්ලා තියෙනවා. පාරිභෝගිකත්වය කියලා උගන්ලා තියෙනවා. සුඛභෝගීත්වය කියලා උගන්ලා තියෙනවා. තාක්ෂණ මේක තව තව වඩනවා. විවිධ සටහන් ආකාර රූප මියුසික් පිස්සු. එකක් බලපන්. ලොකු සාමිචා ඉන්නකොට කිව්වේ දොඩම් ගොඩක් බදා ගන්න යන්න බෑ. එකක්වත් ගන්න බෑ. එක ගෙඩියක් අතින් ගනි. ඒක අල්ලත හැකි. ඒක අතට එනවා. බඩගත්තාට මේක දොඩම් කොට කියලා එකක්වත් අතට එන්නේ නැහැ. ඉතින් අද මනුස්සයට වෙලා තියෙන බදාගෙන තියෙනවා. නමුත් එතකොට එකක් ගත්තා නම් ඒක ක්‍රමයෙන් බොඳ වෙන හැටි යන්න බොඳ වීම වැඩි වෙනකොට වෙන එකක් ඒ තැන රිංගන හැටි. ඒ දේ තමයි මේ විපස්සනාව කියන්නේ. බලන්න බෑ. මොකද ඒ කරනකොට බලන මනුස්සයා නිෂේධ වෙනවා. බලන් සිටීම නිෂේධ වෙනවා. හිත එපා වෙනවා. නීරස වෙනවා, කම්මැලි වෙනවා, ඩිංග නිමිති උද්දේශාකාර නැති වෙනවා. ඒ සූත්‍රය කියවලා බලන්න මහානිදාන සූත්‍රයේදී ආනන්ද හැමතුන් අහන ප්‍රශ්න ටික හොඳ වෙලාවට කටුකුරුන් දිස්වාංශික ඇදලා
දාලා තියෙනවා මේ රූපයක තියෙන පටික සංඥාවයි නාමයක තියෙන මොන සංඥාවද? අදිවචන සම්පස්සේ. පටික සම්පස්සේ. ඉතින් ඒ නිසා කියනවා පටි මේ ස්පර්ශයේ කියන නාම ධර්මය ඇතුළත රූපක් තියෙනවද කියලා හිතෙනවා. ඒ තරම්ම පෙන්ලා දෙනවා බුදුරජාණන් වහන්සේ මේ ස්පර්ශයක් වෙනකොට මේ රූප සහ නාම අතර ඇති වෙන මේ විපිරියාසය හැම වෙලාවෙම වෙනවා. අපේ කම්මැලිකම නීරසකම කියලා පැත්තකට දාන නිසා නිවන් දකින්න බෑ. එකක් අල්ලගෙන නීරසකම දකින්න යන්නේ. ওই මාරු වෙනකොට අපි ඒකට අත්පාද උපාදාන හිතුවේ මම තමයි මේක ගොරෝසු කරන්නේ මම තමයි සියුම් කරන්නේ නැත්නම් අහවල් එකක් ඇහැලා තමයි මේක කෙරුවේ කියලා කාට හරි හේතු කරන්න හදනවා නෑ මේ බලන ඉනකොට වෙන දෙයක්. ඒක ලක්ෂ වාරයක් වෙන්න දෙන්නකෝ. ඊට පස්සේ ආයෙන එකක් නෑ මේ සංසාරේ. කොහේ ආවත් ඔච්චර තමයි පේන්නේ තියෙන්නේ. හරි. අවසරයි ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ වසර 5ක පමණ කාලයක සිට ඔබ වහන්සේගෙන් කමඨහන් ලබාගෙන ඇත. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සඳහන් වන සංකත ඕලාරික පටිච්ච සමුප්පන්න ලෙසත් අට්ඨියති හරායති jigucchati ලෙසත් භාවනාවේදී සාමාන්‍ය ජීවිතයේදී පැමිණෙන මනාප අමනාප සහ මනාප අමනාප බලන ආකාරය පැහැදිලි කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. වෙලාව අඳුර ගන්න විතරයි පුළුවන්. බලන්න ගියොත් මනාප දෙයට අමනාපේ බලන්න පුළුවන්. අමනාප දෙයට බලන්න මනාප බලන්න බල ඒ පිළිබඳ අන්වේ ඥානෙ විපස්සනාවේ යන්න මේ හොඳයි කියප එක මේ එපා වෙනවා. තෙල් ගාලා ඉසපීරා කොණ්ඩ බැඳපු මං මෙන්න બોලේ මේ ගෑනිට මං එපාලු දැන්. කස්නගලා පොල් කඩලා ගාලා දුන්න මං මෙන්න બોලේ මේ ගෑනිට මං එපාලු දැන්. මා පෙම්කල යෝ මේ මොකද හොඳ නවකතා දෙකක් තිබුණා. මට ඒ දවස්වල ඒක බොහොම ප්‍රසිද්ධ නවකතා. මා පෙම්කල තරුණියද කොයිද කියලා මම බුළු හදිම පෙම් කරලා ඌට දීලා හොත ගොම්බෙට්ටක්. ඉතින් හොඳ නවකතා. ඊට පස්සේ මා පෙම්කල තරුණයා කියලා තව එකක් ලිව්වා. බොක්කෙම ප්‍රේම කරනවා. ආරුගේ මේ සන්ඩි ලිස්ට් එකේ ඉන්නේ මේ කෙල්ල. මේ කෙල්ල දැන් මූට තව කෙල්ල ගොඩක් ඉන්නවා. ඉතින් ඕන්න මම ප්‍රේම කරාට ඕන්න මට වෙච්ච දේ. ඉතින් ඔයක තමයි කියන්නේ ඔය මේ මනාපමනාප බලන්න බෑ ළමයෝ. පේන වෙලාවේ ඒක දැනගන්න අන්වේ ඥානෙ තියෙනවා. මේ කවුරුත් කරපු මනාපමනාපයක් නෙවෙයි. ඒ හරහා තමයි අපේ ඉතිහාසෙ ලියෙන්නේ. ඒ හරහා තමයි අපේ චරිතය ලියෙන්නේ. නිසා දෙයක් දිහා බලනකොට ඇති වෙන මනාපමනාප වලට යට වෙන්නේ නැතුව මනාපමනාපේ දක්නාසුලව යන්න හැබැයි බලනාසුලව යන්න එපා. බලන්න ගියොත් භාවනාවක් වෙන්නේ නැහැ. එතකොට මා භාවනාව නිකන් බොර කකුල් කාර්යයක් වගේ වෙනවා. ඒක මතුවෙනකොට අල්ලන්න පුරුදු වෙන්න ඕනේ. ඒකත් යන්න තියෙන්නේ සංස්කාර මට්ටමේදී. රූප වේදනා සංඥා සංඛාර කියන සංස්කාර මට්ටමේ තමයි මේ මනාපමනාප දෙක අල්ලන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අපි මේ මොන දෙයක් මොන විදියට වර්ණනා කරත් ඒ වර්ණනා කරන දේ ඒකට ආරූඪ කරලා ඉවරලා තමයි අපි වර්ණනා කරන්නේ. ඒ වස්තුවේ එහෙම නයිසර්ගික වටිනාකමක් නැහැ. දැන් මේ අවකන බුදු පිළිමෙයි මහමෙවුනායි බුදු පිළිමෙයි ගාන්ධිතුමා ඇවිල්ලා යක්කෝ මේක ලෝක නිර්මාණයක්නේ කිව්වට පස්සේ ඔක්කොමලා යන්න පටන් ගත්තා. අනුරාධපුරේ ඒතෙක්කල් තිබුණා වාලයක්වත් ගහලා තිබුණේ නැහැ බුදු පිළිමෙට. ගාන්ධි දැක්කට පස්සේ අම්මද්ද බෝල ගාන්ධිත් කියනවලු එච්චර කල් තෙමිට බීපීසි බුදු පිළිම කවුරුත් දැක්කේ නැහැ. කවුරු හරි ඇවිල්ලා කියන්න ඕනේ මේමයි කියලා. ඉතින් කියනවා කවදාකවත් සාන්තුරේ ගමේදී බබලන්නේ නැහැ. මොකද ගමේ කගෙන ඕකව ගස්කල් කරපු එක ඕකව අලු ගසා දාලා නැගිට රුව ගණන් ගන්නවා කවුරක්වත් ගණන් ගන්න. පිටරටකට ගියාට පස්සේ කවුරු හරි කිව්වොත් මේමයි කියලා අම්මට ගමට යනකොට තොරන් ගහලා මේ අපේ කිරිබයියමද මේ. ඒක නිසා බලන්න බෑ. පේන වෙලාවේ අඳුර ගන්න. මේ මනාපදේ අමනාප වෙන හැටි. අමනාපදේ මනාප වෙන හැටි. ඕ වෙනකොට අපි ඒකට ආරූඪය අනුව තමයි අපි ඒකට වක් කරපු දේ අනුව තමයි මනාපමනාප පහළ වෙන්නේ. ඒ නිසා ඔය මේ විදුරුවන් මයින් කේන්දරේ බලන්න ගත්තා ඒ දවස්. ඉතින් මයි ළඟ කේන්දරයක් තිබුණා ඇත්තටම තියෙන්නේ. පාය කොහොමද ඉපදෙනවනේ. ඒකට මයි ළඟ නැහැ. ඉතින් එතකොට එයා ළඟ හිටපු එක්කෙනෙක් කිව්වා ඔය හතිකුටි හැමරංගේ පුතෙක්ද කවුද? එයාත් කෝවිලක් කරනවා. ඉතින් පුළුවන් තත්කාලෙන් කියන්න. මේ මොහොතේ තියෙන දේම් බලලා කියන්න පුළුවන්. ඉතින් ආ කියනවා මෙහෙමයි කෙනෙක් දිහා බලපුවාම කේන්දරේ බලලා උප්පත්ති නස්සත්තරෙන් කියන්න පුළුවන්. ඒක කියනවා උප්පත්ති කේන්දරේ. තාම තියෙනවා ආරූඪ කේන්දරේ කියලා. මේ ඇඳලා ඉන්න හැටි.
එයා ටිකක් ඇසුරු කරනකොට පේනවා දැන් මෝ ඇඳලා තියෙන්නේ මේ හීනමානෙටද මහාමානෙටද මොකටද කියලා ආරූඪ කේන්දරේ. ආරූඪ කේන්දර කියන්නේ common sense. දැන් ඥාන විද්‍යාව උගන්වනවා 50% දෙමාපියන්ගෙන් එන ඥාන. 50% පරිසරයෙන්. මේ අනුව තමයි පුද්ගලයා දවසින් දවස වෙනස් වෙන්නේ. උපපත්ති පරිසරය. බුදුරජාණන්සේ ඒකට කර්ම ශක්තියක් දාලා තියෙනවා. අර කියන්නේ ඒක මොකක්වත් නැහැ. ඥාන වලින් 50%යි 50% පරිසරය. ඉතින් ඉන්න පරිසරයේ කොහොමද කිව්වම කීතෑගි. එමිල් ඩකම් කියන මිනිස්සයා සමාජ විග්‍රහ කරන්නේ ඉතිහාසය බලලා නෙවෙයි. සමාජය හරස්කඩ බැලුවා බලලා කියනවා මෙන්න මේ தත්ත්වගත වීම වෙලා තියෙනවා. මොකද ඒකේ වෙලාවට Taman දාන දේ. ඉතින් මේ ළඟදිත්තර ආමතු කෙනෙක් කියලා තියුණා එතන හරිනේ. එතන මං අයින් වෙනවා. මම වෙන තැනකට යනවා තැනක් හොයලා දෙන්න කියලා. ඉතින් මං කිව්වා ඉතින් ආමතුරන්ට මට අහගෙනත් ඇති. මම ඒකයි නම කියන්නේ නැත්තේ. මං කෝ උඹේ ගමන් මල්ලේ බලු බෙට්ටක් ඇති. යන්නේ යන තැන ගිහිල්ලා බල්ල දිගහැරලා බලනකොට ගඳයි. ආය අකුලගෙන වෙන තැනකට යනවා. ඉතින් ගිහිල්ලා දිගහැරලා බලනකොට ගඳයි. එතරම් යනවා. ඉතින් බලු බෙට්ටක් තියෙනවා නම් මල්ලේ උඹට යන්නේ යන තැන දොස්. මල්ල දිගහැරලා බලපන් උඹේ බලු බෙට්ට උඹ මල්ලේ තියෙන. පිටටින් ඇවිල්ලා පැවිදි වෙන අය පිළිබඳව අචාන් චාලියලා තියෙනවා. ඔයගොල්ලෝ කෑ ගහලා හරි නම්බුවක් කරන් දීලා ස්ථානවල වැඩ කරන අවුරුදු 3යි. ඊට පස්සේ උරු වරනවා. මේකට තේරෙන්නේ නැහැ මේක තේරවාදී මේකට තේරෙන්නේ විනය තේරෙන්නේ මේක සෞතු කරගෙන ඉන්නවා කියලා ඒගොල්ලෝ අපිට උගන්වන්නට දීලා ටික දවසින් සිවුරු ඇරලා ගිහිල්ලා බුදුන් නොදාලා දෙයි කියලා ඔන්න පොතක් ලියනවා. වද්ද බුද්ධ never taught. බලු වෙට්ටක් තියෙනවා මල්ලේ විචරේ ප්‍රශ්නේ. යන යන තැන මල්ල දිගහැරලා බලනකොට අපි ගෙනියන්නේ බෙට්ට. බලු ගඳයි කියලා කියනවා. ඉතින් ඒක නිසා අපි ආරූඪේ බලා ගන්න නම් හොඳට බලන්න රුචි අරුචිකම් කියන එක එන වෙලාවේ බලනවා මිසක රුචි අරුචිකම් බලන්න යන්න එපා. බලන්න ගියොත් නෑ රුචි අරුචිකම් ඉංග්‍රීසි අපි දාලා එපා බලන්න. හුණියන් කපන මිනිස්සු කොරණටි දන්නවනේ. මේ ඩොක්කා ඉදපු ගමන් මේ මලකට කාච් එකක් හම්බ වෙනවා සුරයක්. මේ වල හර ඉඳද්දි. එන්ට උවත දාලා ගන්නවටක් ගාලා. බලපන් උඹට අහුනේ මේ බලපන් බඩු කියලා පෙන්නනවා. ඒ මොනද මේව කපන්න ගිහිල්ලා කණ්ඩායම් දෙක තුනකට ගහන්න ගියා අපි පැත්තේ. උඹේ දෙහිගිටි කපලා පෙන්නවනේ මේ වෙලාවේ එලෙන්න. අපි ගියා ගෙදරට ගිහිල්ලා පුගිරත් ගෙනාවා. එක නැට්ටේ දෙහිත් ගෙනාවා. ගෙනලා වතුර තියලා කපලා පෙන්නනවා මේවත් ලේද කියලා ඇහුවා. ලෙල් ගෙඩිය දෙහියට හරියට කැපෙන්නේ නැතුව පැත්තට ගියොත් ඒ කහට බැදෙනවා බට ගන්නකොට. ලේ. මම මේත් ලේද කියලා. පාන්දර දෙකට විතර ඇති. වට කරනකොට ගින්නපු කට්ටිය කිව්වා පිටගම් කාර්යයක් ගහන්න එපා. මේ හොඳ නෑ. ඊටසික කරනවාගෙන අකුලගෙන ඵලයන්. උඹේ කීරේට විතර නෙමෙයි උඹේ දෙහි වලට විතර නෙමෙයි අපි ගෙදරින් ගෙන ආපු දෙහි ඕම් බලපන් දෙහි කපතයි ඕම් ලේනවා. මේ ළඟදී පල්ලෙහා එකක් කපලා තියෙනවා. සරත්. ලැබෙ තිබ්බලු ලේ. මට උඩාට නිකන් ඉනවා මොකොත් කිව්වේ නැති. මම කරගෙන ඉන්න එපා කන්න එපා. පූල කපලා බලනකොට ලේ දිනවලු. හරියටම කැපිලා. ඔය දාන දේ. ඉතින් ඒකේ ඒ වනුව අපි මේ දාන දේ තමයි මනාපමනාපේ. මනාපමනා බලන්න ගියොත් වැඩේ වෙන්නේ නැහැ. උනාට පස්සේ බලන්න ඊට පස්සේ බලන්න අපි කොච්චර මේ වක් කරලා තියෙන එකට කියන්නේ ආරූඪය කියලා අපි යනවා නිරංජය ඊගායකට. එහෙමයි ස්වාමින් වහන්සේ මේ chat එකේ දැන් ප්‍රශ්නයක් අහලා තියෙනවා පොඩි වාක්‍යයක් මට රාජිකය කටහඬ පුදුම ප්‍රේමයක් තියෙනවා. එහෙමයි ස්වාමින් වහන්සේ. රාජිකා අවසරයි ස්වාමින් වහන්සේ ප්‍රශ්නයක් නෙවෙයි ස්වාමින් වහන්සේ මට පොඩි අත්දැකීමක් ඉදිරිපත් කරන්න හිතුණා ඔබ වහන්සේ මුලින්ම අහපු කුසල ස්වාමින් වහන්සේ වෙන්න ඕනේ මේ ප්‍රශ්නෙට දීපු පිළිතුරත් එක්ක අවසරයි දෙක ඉදිරිපත් කරන්න නෑ ඔබ වහන්සේ අද දැන් ධර්ම දේශනාවෙන් පස්සේ කුසල හාමුදුරුවෝ වෙන්න ඕනේ මට පළවෙනි ප්‍රශ්නේ ඒකට දීපු පිළිතුරත් ඉතින් ස්වාමීන් වහන්සේ මම මේ සත්‍යයකට පාරක් හැමදාම කතා කරන ආම්තුනේ අපේ ප්‍රෝග්‍රෑම් එක පංගනාත්තු කරුවට එහෙම කතාහඬට පෙම්බදින්න කියලා මං කියලා දීලා තියෙනවා. එහෙම නෑනේ මං කියලා දෙන්නේ මේ මම දෙන එකත් එක ඒ කරගෙන ඵලයන් කියලා ඒ කටහඬයි ඒ රූපෙයි ඒ ගඳයි රසයි ඒව නිකන් ප්‍රපාණ ඉක්මවා යෑමක්. ඒක නිසා කමක් නෑ ප්‍රශ්නයක් නෑ අපි ඇත්තටම කුසල තමයි ඒකයි මට කනගාටු. හරි මොකද්ද කියන්නේ එතකොට?
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ උන්වහන්සේගේ ප්‍රශ්නෙට මේ පිළිතුරු දෙන ගමන් ඔබ වහන්සේ කිව්ව අර බැඩ්මින්ටන් පිටියක මෙහා පැත්තේ ඉන්නකොට මේ නෙට් එක ඇතුලෙන් එහා පැත්ත බලනවා වගේ කියලා උදාහරණයක් දෙන ගමන් පැහැදිලි කරා කාරණයක්. මට ওই කාරණෙත් එක්ක මේ මගේ පෞද්ගලික අත්දැකීමක් ඉදිරිපත් කරන්න තමයි මේ අවස්ථාව ලබා ගත්තේ. ඇත්තටම කියනවා මේ දවස්වල මට දැන් ඉස්සර වගේ පැයක් සක්මනක පැයක පරයන්කයේ දෙන්න තරම් එහෙම ලොකු වෙලාවක් නැහැ. ඒ වුණාට මම පැය භාගයක විතර සක්මනක් විනාඩි 20ක පරයන්කයක් වගේ කරගන්න උත්සාහ කරනවා සතියකට 2-3 වතාවක් වගේ. ඒක නිසා සක්මන පරයන්කයේ ලොකු අත්දැකීම් කියන්න තරම් එහෙම මේ ලොකු වෙලාවක් යෙදෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒත් මම ගිය බ්‍රහස්පතින්ද මම ඔෆිස් එකට ඩ්‍රයිව් කරගෙන යනකොට ලැබිච්ච අත්දැකීමක් තමයි මේ කියන්න හදන්නේ. මම ඩ්‍රයිව් නැත්නම් මේ පාරේ දැන් ඔෆිස් එකේ තියෙන පාරේ ඩ්‍රයිව් කරනකොට එතන වැඩි ට්‍රැෆික් නැහැ. ලස්සන පාරක් සීනරි එකත් ලස්සනයි. නිකන් ඔහි ඩ්‍රයිව් කරගෙන යන්න විතරයි තියෙන්නේ. ඒ අනකොට මට තේරුණා ඒක හරියටම කියනවනේ දැන් අපි පරයන්කේ ඉන්නකොට අපි දැන් මගේ මූල කර්මස්ථානයේ හිත යොදවගෙන ඉන්නකොට හිත ගමන් මට තේරෙනවානේ දැන් මං දැන් මීට දැන් එකපාරට මම කොහේ හරි සිතුවිලි වල ගිහිල්ලා එකපාරට එනවා ආයේ මූල කර්මස්ථානට. එතකොට මට තේරෙනවා දැන් මම මූල කර්මස්ථානේ ඉන්නේ කියලා ප්‍රත්‍යක්ෂ කරනවා මේ මොකක් හරි හුස්ම වැදෙන තැනකින් හරි නාඩි වැටෙන ස්වභාවය මේ දැනෙලා. එතකොට මට දැනෙනවා මම කලින් හිතුවේ මූල කර්මස්ථානේ නෙවෙයි හිතුවිලි වල සහ ඒ ගිහිපු හිතුවිලි මොකද කියන්නේ දාමය වගේ එකින් එකට මට නිකන් පොඩක් ආවර්ජනය කරන්න පුළුවන් ගතියක් තියෙනවා. මම ඒක රිට්‍රීට්ස් වලදී තමයි මුලින්ම දැක්කේ බ්‍රිස්බේන් එකේදී මම ඔබ වහන්සේටත් ඒක අත්දැකීම් විදිහට ප්‍රකාශ කරලා තිනවා. ඊට පස්සේ ගෙදර කරනකොටත් ඕක මම අත්දැකලා තියෙනවා. අන්නේ ඒ වගේ දෙයක් මට ඩ්‍රයිව් කරනකොට දැනුනේ. ඒ කියන්නේ මම ටිකක් වෙලා ගියාම මට එකපාරට ආයේ ඩ්‍රයිව් කරන මෝඩ් එකට එනවා. එතකොට මට තේරෙනවා මම මෙච්චර වෙලා මේ ඩ්‍රයිව් කරන එකේ සතියෙන් නෙමෙයි ඉඳලා තියෙන්නේ. මම වෙන එක්ක ඔෆිස් එකේ කරන්න යන දෙයක් හරි මොනවා හරි දෙයක සිතුවිලි දාමක ඉඳලා තියෙනවා කියලා මට දැනෙනවා. එතකොට මම ප්‍රත්‍යක්ෂ කරලා බලන දැන් මම ඉන්නේ මේ ඩ්‍රයිව් කරන මෝඩ් එකේ කියලා. එතකොට මට සීනරීස් ටික ඉස්සරහින් යන වාහන ඒ ටික ඔක්කොම එක මම ප්‍රත්‍යක්ෂ කරනවා දැන් මම ඉන්නේ මේ මොහොතේ කියලා. ආයෙ ටික වෙලාවකින් මට දැනෙනවා ආයෙ මං හිතේ ඩ්‍රයිව් කරන මෝඩ් එකේ නෙමෙයි වෙන සිතුවිලි ගොඩක් කියලා. ඉතින් එතකොට මට තේරෙන ඇත්තටම ඩ්‍රයිව් කරන වෙලාවේ මම හිතුවට මම ඩ්‍රයිව් කරනවා හරි අවධානයෙන් කියලා. ඇත්තටම බැලුවොත් භාගයට භාගයක් මං ඉඳලා තියෙන මගේ හිතුවිලිත් එක්ක මේක ඩ්‍රයිව් කරන මොහොතේ ඒ පවතින සිහියෙන් නෙවෙයි කියන එක මට නිකන් ප්‍රත්‍යක්ෂ වුණා වගේ දෙයක් වුණා. දැන් ඇත්තටම පොඩි බයකුත් තියෙනවා මට ඩ්‍රයිව් කරන්න දැන් මේ මොකද මම ඩ්‍රයිව් කරාට ඒ සිහියෙන් නෙවෙයි ඩ්‍රයිව් කරනවාද කියන කැටුලක්. ඒ කියන්නේ දැන් ගොඩක් ට්‍රැෆික් තියෙන පාරක නම් ලේන් චේන්ජ් කරන්න වගේ තියෙනවා නම් මම හිතන්නේ මම ටිකක් ඒ අවධානයේ ඉන්නවා. එහෙම නැත්තම් ගොඩක් වෙලාවට මගේ හිතුවිලිත් එක්ක හිතුවිලි සහ ඩ්‍රයිව් කිරීම අතරේ පොඩි මොකක්ද කියන්නේ හුවමාරුවක් එක්ක තමයි මේ ඩ්‍රයිව් කරන ක්‍රියාවලිය මම කරලා තියෙන්නේ කියලා මට පොඩි නිකම් එහෙම අත්දැකීමක් ලැබුණා ස්වාමීන් වහන්සේ. ඒක ඔබ වහන්සේට ප්‍රකාශ කරන්න හිතුණා. ඔය ඔබ වහන්සේ කියපු අර බැඩ්මින්ටන් දැලේ මෙහා පැත්තේ ඉඳගෙන දැලෙන් එහා පැත්ත බලනවා වගේ දෙයක් කියන එක ගැන ගැටලුවක් ඇති වෙනවා ස්වාමීන් වහන්සේ. ඒක දැන් මතක නෑ එම කිව්වා. හැතැම්ම 200 ඩ්‍රයිව් කරන්න ඕනේ. ඒ සඳ ගියාම ආයෙ ඉන්නේ සිකුරාදා. ඉතින් සතිය පිටේකට පස්සේ බලනකොට 60ක් විතර ඩ්‍රයිවිං කරන මම නෑ එතන. ඊට පුදුම බයක් ඇති වුණා. දැන් මේ විදිහට කියලා දැන් මම නම් මැරෙනවා වෙන කාට හරි වුණොත් අසව නරසාවේ. ඩෙන්ටිස්ට් අසවෙන් අසුන දැන්වත් ඊයේ ඊට පෙරාදී ඇවිල්ලා කතා කරා. ඒකට දැන් මතක නැහැ කිව්වා කියලා. මේ ශාංශ මට බයයි. මේ කියන්නේ සතිය වැඩි කරලා තමන් ගැන දැනගත්තට පස්සේ පුදුම බයක් එනවා. ඒක නිල්ලම ගහලා තිබුණා දොරෙන් ඇතුල් වෙන තැන උඹේ යථා ස්වරූපේ දැක්කොත් උඹ දුවන්න පටන් ගනි භූතෙක් දැක්කයි කියලා. මේ අනුන්ට බන කියා බයිලා උගන්න ගොනලා අම්මලා වෙලා තාත්තලා වැඩ කරාට අමු හොල්මනක් දුවන්නේ මේකේ. මේක දැකීමත් බයක්. ඒ නිසා භාවනා කරනකොට සමත භාවනා නම් හරි අත්වාද උපාදානියක් දෙනවා. විපස්සනා වෙදී සුළුනක් දූලි කරලා දාන්න. හැබැයි ඩ්‍රයිවිං යනවා. පාරයින් ඉන්න අයට හෙල්මට් අරන් දෙන්න ඕනේ නැහැ. ඊටපන් රාජිකා ඉගෙන ගන්නකොට ඩ්‍රයිවිං කොහොමද කියලා ගියර් එකෙන් ගියර් එක මාරු කරන කොච්චර විස්තර සහිතද? thin slicing of time ඔක්කොම හම්බ වෙනවා. දැන් මේ රස්සාවට ඩ්‍රයිවිං කරන්න ගියාම නැත්නම් චෝෆර් ඩ්‍රිවන් කාර් එක ඩ්‍රයිව් කරනකොට අපිට ගානක් නැහැ. ඉතින් ඒක තමයි
මේ ඕනම දෙයක් ටික කාලයක් ගියාම අනායාස වෙනවා. ඒකේ තියෙන වටිනාකම අඩු වෙනවා. හැබැයි වැඩේ යනවා. ඒකට තව එකක් දානවා මේකට. ඒකට ඔන්න දෙකක් කරනවා. ඊට තුනක් කරනවා. ඩාට්ස් උඩ දාන්නේ. මොනවද කරන්නේ? කැලි උඩ දාන්නේ. ඈ? ජිංගල්. ජිග්ලින්. ඒ කැලි උඩ දාන එකක් උඩ දාලා අල්ලනවා. එකක් උඩ දාන ඊට පස්සේ ඒක තීති දෙවෙනි එක දානවා. ඔහම දාන ගිහලා බලන්න 7 8 9 දෙනා කකුල යටින් දාලා ගන්නවා. උඩු වටින් දාලා ගන්නවා. කීරවලක් නැහැ. පටන් ගන්නකොට one thing at a time and that done well. කරගෙන යනකොට ඒකල මේ කම්බෙච්ච අම්මට දෙන්නෙක් හම්බුණා, තුන් දෙනෙක් හම්බුණා. ඔය සියාරා ප්‍රශ්නේ අහනකොට මං කිව්වා සියාරට මතක තියාගනි. උඹ තුන්වෙනි දරුවා නම් උඹ හම්බුනාට පස්සේ එක දෙකට අම්මා ආසානියම කරන අඩුයි. මේකට දෙන්නේ. එතකොට අර තුන්වෙනි දෙක තුන මූට ගන්නවා. ෂුවර්. තොටිලේ ඉඳලා කන හපලා යනවා. ඒ අම්මගේ වැඩේ මෙතනමනේ. ඕක වෙන පැත්තකුත් තියෙනවා මම ඒක කියන්නේ නැහැ. ඒක යුනිවර්සිටි එකේ දෙකක් උගන්වනවා. මේ දරුවෝ වැඩි වෙනකොට තාත්තට ආප්සෙට් යන හැටි. ඒ අම්මගේ වැඩේ ඒකමනේ. ඔය කාලාවි රජුරෝ යන වෙලාවේදී මේ බිසුණාන්සේට දරුවෙක් හම්බෙලා තියෙන පුතේක්නේ. රජුරෝ පිටිපස්සේ හැරිලා යනවලු හොඳටම බීලා. මේ දරුවා හුරතල් කර ඉන්නවලු ඉපතිලා දවස් 6යි. රජුරෝ යන බවවත් දන්නේ මේ බෙර ගහන හෙන ගහන රජුරෝ වෙනවා. ඒ පැත්තට පුක හරවගෙන බිසුණාන්සේ පැටිය දිහා බලන ඊට පස්සේ ගන්නනකොට කපපි 4 කලකට හරලා එල්ලපිය මේ දවස් 6ට මේක මේ අම්මගේ අවදානෙ මෙච්චර ගත්තොත් මේක ලොකු වෙච්ච මොනවා කරයිද කියලා බීලා ඩොප් පිට දෙනවා තීන්දුවක් 4 වහල්කට එල්ලා කපලා එල්ලපන් කියලා. මේ මහබෝසත්න් වහන්සේ චූල ධම්මපාල සූත්‍රය කපනවා. දැන් අපි ඔය නංගි ඉන්නවනේ. නංගිට අපුවාම කෙනෙක් ඉන්නවා. පැටව හිටියොත් නංගි ආලවට්ටම් දාන්නේ නෑනේ. පැටව හම්බ වෙන්නේ එයා හින්දා තමයි. පැටව සේරම කනවා. තියන්න දෙන්නේ නැහැ. ඒක මේ ආනන්ද හැමදෙරෝද මන් දන්නේ මොකක් හරි එකක් කතාවක් තියෙනවා. ජාතක කතාවක වැන්දිරිට පැටියෙක් හම්බෙලා. මේ වැන්දිරිට තාත්තා කෙනෙක් නැහැනේ සාමාන්‍ය කොයි තාත්තනේ. මේ වැන්දිරිට මතක තිබිලා අර තාත්තට පෙන්නනවා. පැටියා. ගත්ත ගමන් අරුගේ ලිංගේ කාලා දානවා. මොකද මහවඳුරට ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අලුතින් ඉපදින පැටියා. ඌනේ කවදාද ගහන්නේ? ඒ නිසා ඔය කෑ ගහන වෙලාවේ වඳුරෙක් කෑ ගහන ලබන්නේ රිලවි පැටියා වදාගෙන කෑ ගහන හැටි. ඌ ඊගා પરම්පරාවම විනාශ කරනවා. ඒ නිසා අපි එක වැඩක් කරනකොට තව වැඩක් ආපුවාම අපි දෙවෙනි වැඩේ කරනකොට මේ වැඩේට කේන්ති යනවා. තව දෙක තුනක් කරනකොට මූල කර්මස්ථානේ කේන්ති යනවා. ඒ ඉස්සර යා තනිකර දීප වෙලඳගෙන හිටියේ. ඉතින් එහෙම තමයි මූල කර්මස්ථානේ විරාගේ පහළ වෙන්නේ. එයා කරන ගමන් තව පොඩි වැඩක් දාලා බලනවා. ඒත් කියනවා බලපන් කියලා. තව දෙකක් දාලා බලනවා. තුනක් දාලා බලනවා කියනවා. ඒ තීදි කරපන්. එක තාත්තා දෙක දරුවයි 2යි 3යි 4යි දැන් අපේ අම්මට 11යි දරුවෝ. අම්මම 9. අපිට 9න් එකක්වත් හම්බෙන්නේ නැහැ නේ අපිට ආදරේ. මොන කරන්නේ? එක්ක පුංචම්ම කෙනෙක් දානවා නැත්නම් ලොකු අක්කට බාර දෙනවා බලාගන්න කියලා. උන් වැඩිම ගහනවා. උන් මල කරදරයක් නේ. කොළඹ පොඩියක් පොඩි උන් අඬන නිසා එයාට බත් බෙදලා දෙනවා පොඩි උන්ට කවන්න. මේකිට බත් කන්න බෑ ටික වෙලාවක් යන. අර කවන පිටක් ගන්න ඒකී කාලා. කවන ගමන් මාත්‍යයෙන් මොකක්ද මේ සින්දුවක් තියෙන්නේ? ඇල්ලහලේ බත් වෙලා මොන සම්බෝලෙත් එක්ක අනලා කවන්න අනන ගමන් මාත් කවන්න තරමක් කන්නා. ඉතින් ටිකලගේ මට බඩ පිටල වගේ අම්මා බත් කන්න බෑයි කියලා. කියලා මොකද අර පොඩි උන්ට ඔක්කොම කවලා. ඉතින් ඒ කවනකොට අම්මා කවනවා වගේ තියෙන්නේ නැහැ නේ. අර ගාලා කුටි ගන්න මොකද ගාලා තමයි කව. ඔව්වම තමයි රාජික අම්බ ගණන් ගන්න එපා. අම්බ රසයෙන් අස්සුනට කමන්නේ. අපිට ඔය මොන ඉඳලා පෙට්ටියක් කරීමේ බඩු ටිකක් එවපන් චොක්ලට් ටිකක් කරීමේ. අපිට ඒක හම්බෙන්න නම් උඹ ඩොලර් වලින් කමන්නේ ඕස්ට්‍රේලියන් ඩොලර් ගන්න. අපිට ඒකේ ප්‍රශ්න නැහැ. අපි බොහොම සුවසේ ජීවත් වෙනවා. ඊයේ දවසේම හරියට මේ රාජික ගැන කතා කරන සින්දුවට උඹ දැක්කද ඒකට අලුතෙන් විෂුවල්ස් දාලා තියෙනවා. මං කිව්වා ඒ අර කොල්ලගේ ෆොටෝ ටිකක් දාපන් කියලා දැන් දාන්න නැති. මම බලපුවම මං කිව්වා ඒ විෂුවල්ස් ටික අපේ අතරම සතිපාසල ෆොටෝ ඔබ දුන්නානේ අපිට ආයෙ නඩු දාන්න බෑනේ. මේ දැන් මං කිව්වා ඒ කොල්ලගේ අර ගායනා කරන ෆොටෝ එක black and white එක හරි වටිනවා. ඌ හරි ප්‍රසිද්ධ ගායකයෙක්. ඒ කොහොමද ඊයේ පුදුම සතුටක් අපිට. ඇත්තටම අර පූජා කරපු වෙලාවේදී මට ඒ සතුට ආවේ නැහැ. පෙසක් කියලා පූජා කළා තියෙන මට ඒක මතක් වුණේ නැහැ. අහම්බෙන් වීඩියෝ එක බලන වෙලාවේ නිකන් ඉහේ මලක් විපුණා වගේ හිටියා. ඉතින් ඒ නිසා මට
නෑ ස්වාමීන් වහන්සේ ඒක වෙසක් එකට එව්වට ඔබ වහන්සේට ඒක බලන්න උන්නේ නෑ කියලා තිබ්බ. ඒ කියන්නේ මම ඊමේල්ස් දෙක තුනක් මෙව්වා ඔබ වහන්සේගෙන් උත්තරයක් තිබුණේ නෑ. ඊට පස්සේ මම ඔය රිට්‍රීට් අපේ ඕගනයිස් කරපු සතිපට්ඨාන රිට්‍රීට් එකක් ඉවර වෙලා කියනකොට ස්වාමී ඔබ වහන්සේ කිව්වා ඉන්ටර්නෙට් ප්‍රශ්නයක් තිබිලා ඒක අහන්න උන්නේ නෑ ඒ වෙලාවේ දාන්න කියලා. ඒ වෙලාවේ තමයි ඇත්තටම ඔබ වහන්සේට මම හිතන්නේ ඒක ඇහුව වෙලාවේ මිස්සුනා ආයෙ හොයාගෙන ඇහුවා අහන්නලයි මට දැන් ත්‍රිජ්‍ය ප්‍රශ්නදී ඔක්කොම අහන්න පටන් ගත්තා මේක සතිපාසල සම්බන්ධය මොකද්ද කියලා. මොකක් සම්බන්ධයක් නම් තියෙනවා මේ මගේම එකක් කියලා මට මතක නැහැ. මම පොඩ්ඩ හිරුවා රාජිකයෙන් අහපන්. උඹ එදා දවසක්ම උත්තර දුන්නේ නැහැ. මේ ඒ කියන්නේ ඒක ඇත්තද නැත්තද කියන උත්තර දුන්නේ නැහැ. ඒක නිසා තමයි මම කිව්වේ ඊයේ රිට්‍රීට් එක ඉවරච්ච වෙලාවේ රාජිකට පොඩ්ඩක් කියන්න කියන්නේ මේ ගැන කියන්නේ. ඒකට ওই ටික කිව්වා. කිව්වට පස්සේ ඉතින් කොහොම ගියත් කාගෙන් ගාවත් මටනේ තාත්තා කියන්නේ. මයි බඩු මගේ ඇතේ. ඊයේ රෑ වෙනකොට විෂුවල්ස් දාලා දැන් සතිපාසලේ අනිවාර්යයෙන්ම සතිපාසල් ගීතේ බාටපත් වෙලා ඒක. ඒක ක්ලාසික් ඒක හරිම ලස්සනයි. ඉතින් මම සාමාන්‍ය ගේම හොඳයි කියන જાතියක් කටේ වැත්තේ නෑනේ. ඒත් ඒකට නම් ඒක හොඳයි. ඉතින් ඒකයි මේ රාජිකා කතා කරනකොට ටිකක් අනුකම්පාවත් එකක් ඇති වෙනවා. ඔව්. අම්බ ඊර්ෂ්‍යයි නේ ඒකට හරි කමන්නේ ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒකේ ප්‍රශ්නයක් නෑ අපේ ප්‍රේමේ හැමාරයි. නිරංජා. ඒ මොකට කොට වෙලා ගියා. නිරංජා රාජිකා අම්බත් මොනවාරි ඉත්තමනාපයක් ආවද නෑ. ඉන්ටර්නෙට් එක බාධා කරලා මට. අපිට ඇහෙන්නේ නැතුව ගියා කොහොම හරි බා. ඒක තමයි කොහොමද ඒක හොඳයි ඒ කැලල හිචිනති කැලල හොඳම කැලල. ඇහුනේම නැත්තම් හොඳයි ඒක අර බොරුව කියන්න එපා ඇහුන්නේ නැහැ කියලා. මේ ඉන්ටර්නෙට් එකේ ගිහිලා හේතුවක් නැහැ අපිට හොඳට පායන එකක් තියෙන්නේ. හරි ගියා දැන් හරි ගියා නිල් පාට උනා. අපි මෙතනින් සමාප්ත කරමු මං ඉඳලා ආවොත් මං බලන්න. පහලකුටියේ පූජනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩ ඉන්න පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සෙනසුරාදා දවසේ සිදු කරන ලබන ධර්ම සාකච්ඡාවයි දැන් මේ නිමාවනේ සම්බන්ධ වුණේ පූජනීය මහා සංඝරත්නය යෝගාවචර පිරිස දෙස් දැස් පිරිත එකතු වුණු ධර්ම සභාවක ඉදිරිපත් වුණු ධර්ම කාරණාත් බණ පොතිනොත් ඒ වගේම තමන්ගේ ප්‍රශ්නත් ගැටලුත් කර්මස්ථානත් ආදී දේවල් ඉදිරිපත් කරමින් තම දැනුම ලබාගත් පූජනීය නායක ස්වාමීන් වහන්සේගෙන් එසේ ලබා දෙමින් මේ දැනුම ඇති කරගත්තා වූ පිනත් අපි සම්බන්ධ වෙලා අත්පත් කරගත්තා වූ පිනත් අපටත් ලොවැසෙමටත් නිවෙනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායනා කළ මෙසේ පින් දෙමු. එත්තාවතා ජම්හෙහි සම්පතම් පුඤ්ඤ සම්පදං